එහෙනම් හැනසිල්ලක් සැපයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් එහෙනම් අපි මේ ද මාස 4කින් තමයි දැන් මේ ධර්ම සාකච්ඡාවක් පවත්වන්නට මෙහි ෆේස් ටු ෆේස් සජීවීව අපි ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් මේ පහුගිය දවස්වල ඇත්ත වශයෙන්ම මේ ගොඩාක්ම මේ ධර්ම දේශනා සාකච්ඡා හරි ගොඩක් තිබුණා. ඊට පස්සේ ඒකෙන් උනේ වැඩි බාරගත්තන් පස්සේ එකක්වත් කරගන්න බැරි. එහෙම අවස්ථාවක් වුණා. හේතුව මේ අර මයික් හෙඩ්ෆෝන් එකක් දාගෙන ඉඳලා ඒක බලපෑව ගොඩක්. මේ හෙඩ්ෆෝන්ස් පාවිච්චි කරනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒක දිගට පාවිච්චි කරොත් එහෙම මේ ඔළුවට බලපාන. හෙඩ්ෆෝන් එක. ඊට පස්සේ මේ ඔළුව ඇතුලේ ඇති වෙනවා ගතියක් මේ මොකක් හරි දෙයක් නිකන් නලියනවා දඟලනවා වගේ ඔළුව ඇතුලේ එහෙම එකක් ඇති වෙනවා. ඊට පස්සේ වෙන්නේ නිින්ද යන්නේ නැතු යනවා. පිහිච්චු හැදෙනවා. ඔය ඔක්කොම ටික ඇති වුණා. ඊට පස්සේ නැවැත්තුවා. නවත්තලා ඒක ටිකක් හීල් වෙන්න ටිකක් කල් යනවා. ඒක වෙන්නේ අර ඒ මැග්නටික් මේකක්නේ තියෙන්නේ. ඉතින් ඕක ගොඩාක් කියලා දාගෙන ඉන්නකොට ඕක ඇත්ත වශයෙන්ම ඒක හොඳ නෑ. ඉතින් අර එහෙම එකක් තියෙනවා. ඉතින් ඔය හැබැයි ඊට පස්සේ අපි අර හැම වෙලාවෙම මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවනම් හරි හොඳයි කියලා හිතනවා නේද? එතකොට ටිකක් ගෙනියන්න පුළුවන් මේක. මධ්‍යම ප්‍රතිපදාව. වැඩිපුරම ගිය ගමන් වෙන්නේ ඔක්කොම ටික අනිත් පැත්තට යනවා. හොඳයි. ඉතින් ඒත් යම්කිසි කෙනෙකුට ඉතින් හොදක් කරන්නට ගිහිලා තමයි එහෙම වුනේ. ඒ වුණාට දැන් නම් එක්තරා ප්‍රමාණයකට හදාගෙන තියෙනවා. දැන් අපි ඉස්සර දැන් ඉතින් මේ ආවට වැඩියට පස්සේ දැන් මේ වැඩසටහන අපි මේ විදිහට කරගෙන යමු. අදත් ඉතින් මේ අපි විශේෂ ධර්ම කාණ්ඩයක් කියලා දෙන්න යනවා. නිතර කතා කරන්නේ නැති ඒ ධර්ම කාණ්ඩේ හැම එක්කිනාටම ගොඩාක් උදව් වේවි උපකාර වේවි. ඒක නිසා මේ පින්වතුන් හැම දිනාටම මේ ධර්ම කොටාසි ඉගෙනගෙන තේරුම් අරගෙන අසාගෙන හොඳට ඒකේ හිතේ දරාගෙන ඒට අනුව මෙනෙහි කරගෙන හැම දිනාටම මේව ප්‍රතිපදාවක් කරගෙන සසර දුකින් මිදලා අමා මහ නිවෙන සැනසීමට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද මම මේ පින්වතුන්ට කියලා දෙන්නේ මේ හිත පිළිබඳව ටිකක්. මම උදේ මේ පින්වතුන්ට ධර්මානුකූල ධර්මමේ වගකීමක් පැවරුවා. ඒ ධර්මමේ වගකීම තමයි චිත්තානුපස්සනාව වඩන්නේ කියලා කිව්වනේ. චිත්තානුපස්සනාව වඩන්න කියනකොට මම ඒ වෙලාවේ තිබිච්ච කාරණයක් ඉදිරිපත් කරගත්තා. වර්තමානය ඒ වෙලාවට වර්තමානයේ තිබිච්ච දෙයක්. අපි චිත්තානුපස්සනාවට ගන්නකොට දැන් අපි වර්තමානයේ කියලා කිව්වේ දැන් ඒ වෙලාවට කතා කර ඉන්නකොට කතා කරනකොට ඒ මම නිකුත් කරන ඒ වචන වලට තමයි මේ පින්වතුන්ගේ හිත බද්ධ වෙන්නේ. නේද? මම කතා කරන වචන වලට මම කතා කරන ශබ්ද වලට තමයි මේ පින්වතුන්ගේ හිත හොතට බද්ධ වෙන්නේ. ඊට පස්සේ යම්කිසි හිත පහළ වෙනවා නම් පහළ වෙන්නේ ඒ කතා කරන වචන වලට එක්කාසු වෙලා වචන වලට බද්ධ වෙලා. ඒකට ප්‍රතිචාර දැක්වීම වශයෙන්. එතකොට චිත්තානුපස්සනාව වඩනකොට අපි දැනගන්න ඕනේ ඒ වෙලාවට මේ කතා කරන වචන වලට අනුරූපව මම මොන චිත්තයෝද මොන වගේ රූප සටහන්ද මට පහළ වෙන්නේ කියලා. එහෙමනේ. දැන් තියෙනවා තියරිටිකලි අපි උගන්වනවා ධර්මයේ. ඉතින් ඒක ශාස්ත්‍රානුකූලව ඊට පස්සේ ඒකට කියන පරියත්ති අනුකූලව අපි ඉගෙන ගන්නවා ධර්මපර. හැබැයි ඒකෙන් ඒක නිකන් එක්තරා විදිහක මේ අපි මේ සූත්‍ර දේශනාවල් කරාම අභිධර්මයක් සූත්‍රات ඔක්කොම කියලා දුන්නාන් පස්සේ ඔය චිත්ත, චෛතසික, සූත්‍ර, සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඒවා වෙලා මේ මැපින් මේ මැප් රීඩින් එකක් තියෙනවා. ඒක මැප් එකක් ක්‍රියේට් කරනවා වගේ.
එකක් තියෙනවා. ඒකම ප්‍රමාණවත් වෙන්නේ. හැබැයි එක්තරා විදියක අවබෝධයක් ගන්න පුළුවන්. කියන්නේ මැප් එකක් ක්‍රියේට් කරලාන් පස්සේ මෙහෙම කියලා සලකුණු සටහන් වෙනවනේ. ඉතින් අපි මැප් එකක් ක්‍රියේට් කරනකොට මේ නගර ඊට පස්සේ පාරවල් ඒවා මාක් කරලා තියෙන හැටියට ඉතින් අපිට අපේ හිතේ යම්කිසි චිත්ත රූපයක් හැදෙනවා. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂයේ ඒවා නෙවෙයි. ඉතින් අපි සූත්‍ර දේශනාවල් කරනකොට අනුමානික අහන දේවල්ට අනුකූලව අනුමානික දේවල් තමයි අපේ හිතේ ගොඩනැගෙන්නේ. හැබැයි ප්‍රත්‍යක්ෂික දේවල් දැනගන්න අපි ප්‍රායෝගිකව යන්න ඕනේ. එතකොට ප්‍රායෝගිකව යම්කිසි දෙයක් මෙනෙහි කරනකොට දකිනකොට දැනගන්නකොට අර අහපු දේවල් අහපු දේවල් වල ඇත්ත වශයෙන්ම වටිනාකමකුත් තියෙනවා. ඒවා හොඳට සැක නැතුව ක්ලියර් වෙනවා. අහපු ටික හැම වෙලාවෙම අපි ඒ විදිහට දැනගන්න ඕනේ. මේ ප්‍රායෝගිකව. ඒක නිසා ඔය මේ චිත්තානුපස්සනාව වඩනකොට චිත්තානුපස්සනාව කොහෙද තියෙන්නේ? චිත්තානුපස්සනාව තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ එක තැනක තියෙන. චිත්තානුපස්සනාව සතිපට්ඨාන සූත්‍රයේ එක්තරා මට්ටමකට මෙනෙහි කරන ආකාරය දේශනා කරලා තිබෙනවා. ඇත්තට අපිට හිතවිල්ලක් පහළ වුණාන් පස්සේ දැනෙන්නේ කොහොමද? ඒකයි පස්සේ. සිතවිල්ලක් පහළ වුණාන් පස්සේ දැනෙන්නේ කොහොමද? දැන් මම මේ සිත් පහළ වෙනවා කියලා කියනවා. ඉතින් මේ විදිහට ප්‍රතිචාර දක්වනවා කියලා කියනවා. ඉතින් මේ ඇත්තටම ප්‍රායෝගිකව සිතක් පහළ වෙනවා කියලා අපි දැනගන්නේ කොහොමද? මොන විදිහට හිතක් පහළ වුණා කියලා දැනගන්නේ මොකද්ද ඔය? හැම එක්කිනාටම හිතක් තියෙනවනේ ෂුවර්නේ. දැන් කොහොමද අපි දැනගන්නේ? හිතක් පහළ වුණා කියලා හිතනවා. ඒ කියන්නේ හිතක් දැනගත්ත විදිහනේ. හිතක් පහළ වුණාය කියලා හිතනවා කියනවනේ. එතකොට ඒ හිතක් ගැන දැනගත් එකක් නෙදී. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකද්ද හිත කියන එකයි. මොකද කියේ? දෙන්න තමයි ඉතින් මේක දැනෙන්නේ. දෙයක් පහළ වෙච්ච බව හිතටම තමයි දැනෙන්නේ. ඔව් ඒකත් එකක්නේ. හිතක් පහළ වෙච්ච ගම හිතටම දැනෙනවා. හිත කියන්නේ මොකද්ද? අරමුණක් හඳුනා ගැනීම. තව sensation. තව සිතුවිලි කියනවා, හඳුනා ගන්නවා කියලා කියනවා. සතියෙන් දැන ගන්නවා කියලා කියනවා. ආයතන මහ භූතයක තියෙන ගැටීම කියලා කියනවා. මහ භූත සමග ගැටෙනවා කියලා. දැන් තියෙනවද මේ ඈ අරමුණු ඒ අරමුණු කරා හිත දැන් මේ ඔක්කොම එකම ගෲප් එකේනේ. දැන් ඔක්කොම එකම ගෲප් එකේ ඉන්න අය දැන් හිත ගැන අදහසක් ඉදිරිපත් කරන්නේ නේද? එතකොට මේ හැම එක්කිනාම ඔය කියපු ඒවට ඇග්‍රීද? ඇග්‍රීද නෑනේ. හොඳයි තමන් කියපු දෙයට තමන් ඇග්‍රීද? අරමුණක් දැනගැනීම එකයි කියන එකට මම ඇග්‍රී මොකද? අරමුණක් දැනගැනීම කියන එක හිතයි කියන එකට මම දැනීමෙන් මට තමන් අරමුණක් දැනගන්නවා කියන එක හිත කියන එක ඒක හරිද ස්වාමීන් වහන්සේ? ඒ මගේ එක මම මේක මීට කලින් තැනකදීත් අපි මතක් කරලා තිබෙනවා. මෙහෙමයි තියෙන්නේ හිත කියන එක පේන්නේ නේද? අපි හිත කියන එක පේන්නේ නැහැ. ඒක නිසා හිත
රූපයක් හැටියට නිකන් පින්තූරයක් හැටියට අපිට අඳින්න බෑ. හිත. ප්‍රශ්නේ ඕකයි. මේ අහස අපි අඳිනකොට මේ ප්ලේන් එකක් අහස යනවා කියලා අඳිනවනේ. අඳිනකොට අහස කියලා දැන් ප්ලේන් එක අඳින්න පුළුවන්. අහස අඳින්න බෑනේ. අහස අඳින්න බැරි නිසා අහසේ සලකුණු ටිකක් තියලා තියෙනවා. මොකද්ද කරන්නේ? වලාකුළු ටිකක් අඳිනවා. නේද? වලාකුළු ටිකක් ඇඳලා ඊට පස්සේ නිකන් වලාකුළු රේඛාටියක් දාලා ඒකින් ඒත් අහස ඇඳලා නැහැ. නේද? අහස අඳින්න නැතුව ඒ අහසේ තිබෙන්නා වූ ටිකක් කැලි ටිකක් එතන අඳලා ඒකේ ආදරය ආධාරයෙන් ඒ හරිය තමයි අහස කියලා ඉම්ප්‍රෙෂන් එකක්. අපි හදලා දෙනවා මේ තමයි අහසේ කියලා. එහෙම හරි ගැස්සලා දෙනවනේ. එතකොට අහස ඇඳලා නැහැ. ඇයි අහස අඳින්න බැරි? අඳින්න බෑ. හිතත් ඒ වගේ මිනිස්සයා අඳින්න පුළුවන්. මිනිස්සයා අඳින්න පුළුවන්. මිනිස්සයා හිතන දේවල් අපි අදලා පෙන්නනවා. කොහොමද අඳින්නේ? මිනිස්සයා අඳින දේ, මිනිස්සයා හිතන දේවල් කොහොමද අඳින්නේ? මිනිස්සයා කතා කරන දේවල් නම් කියන්න පුළුවන්. අන්න හරි. මිනිස්සයා හිතන දේ අපි ඇඳලා පෙන්නන්නේ, ලියලා පෙන්නන්නේ කොහොමද? කොටුවක් බොක්ස් එකක් ඇඳලා ඒකේ ලියනවා අදහස. දාලා ඊට පස්සේ එතනදලා බෝල ටිකක් ඇඳගෙන එනවා මිනිස්සයාගේ පැත්තට පොඩි වෙන්න. එහෙම නේද? ඒකෙන් අපි තේරුම් ගන්න දැන් මෙයා හිතනවා කියලා. හැබැයි හිත පේන්නේ නැහැ. කාමරයක් අඳින්නේ කොහොමද? කාමරයක් අඳින්න බෑ. කාමරයක් අඳින්න බෑ. කාමරය කියලා කියන්නේ හිස් තැනක්. කාමරය කියලා කියන්නේ බිත්ති හතරකින් කොටු වෙච්ච වහලයකින් සහ පොළවෙන් සීමා වෙච්ච ප්‍රමාණාත්මක වෙච්ච හිස් තැනකට කියනවා කාමරය කියලා. අපි කියන්නේ කාමරේ ඇතුළට ගියයි කියලා. එතකොට ඒ කාමරය කියන එක අඳින්න බෑ. නමුත් අඳින්නේ මොනවද? බිත්ති වහලයි. බිත්ති ටිකයි වහලයි ඇඳන් පස්සේ කාමරය කියන එක එතනදී මතුවෙලා එනවා. එහෙම නේද? එහෙම නැතුව අඳින්න බෑ ඔය. ඉතින් මේ පින්වතුන්ට මේ ඇත්තටම කියන්නේ ටිකක් මේ ලාබාල ප්‍රාථමික මට්ටමේම ඉන්නේ නැතුව ටිකක් චින්තනය අවදි කරගෙන හිතන්න ධර්මයේ එහි තියෙන්නේ. ධර්මයේ තියෙන්නේ ඒ වගේ ගැඹුරට හිතාගෙන යනකොට තමයි රහට එන්නේ. හොඳට මේක හැපෙන්න ඕනේ. හොඳට මේක හිතට අහු වෙන්න ඕනේ. එතකොට තමයි මේකේ ටෙස්ට් එකක් තියෙන්නේ. දැන් මේ හිත කියන දේ පෙන්වන්න බෑ ඔය වගේ. නමුත් හිත කියන එක ඇවිල්ලා එක්තරා විදිහක ගුණ විශේෂයක්. අරූපී ධර්ම ස්වභාවයක්. අරූපී වූ මේ ගතියක්. ඒකට තියෙනවා යමක් දැනගැනීමේ හැකියාව. ඒ අරූපී වූ ගතියට තියෙනවා යමක් දැනගැනීමේ හැකියාව. දැනගැනීමේ ගුණය. දැනගැනීමේ කැරක්ටරිස්ටික්. ඒක තියෙනවා. ආන්න ඒක ඒ දැනගැනීමේ ගුණය දැනගැනීමේ හැකියාව ඒකේ ඇස්සේ තියෙන හින්දා තමයි කොහෙට හරි එක හැරිච්ච ගමන් දැනෙන්නේ. තේරුණානේ? අපි කියන සිහියෙන් දැනගන්නවා කියලා සිහියෙන් දැනගන්න බෑ. සිහියෙන් දැනගන්න බෑ. කවදාකවත් සිහියෙන් දැනගන්න බෑ. සිහිය කියන එක ඇවිල්ලා නිකන් ફોකසින් ගතියක් විතරයි තියෙන්නේ. දැනෙන්නේ මොකටද? හිතට දැනෙන්නේ. තවත් තියෙනවා දැනෙන ගතියක්. ඒකට කියනවා ප්‍රඥාව කියලා. ඒ කියන්නේ හිතට වඩා ටිකක් සැර ගතියක්.
නුවණ කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි ගන්නකොට මේ හිතටනේ දැන් ඔය හිතට දැනෙනවා කියලා කියන්නේ අපිට හිත මොකද්ද කියලා කියන්න බැරි වුණාට අපි හිතේ තිබෙන දැනෙන ගතිය කියාපාන්නේ ඒකට අරමුණු වෙච්ච දේ අනුවයි. එහෙමයි. මේ කතාව තේරුණා? අපිට හිත කියන්න බෑ. හිත කියන්න බැරි වුණාට අපි හැම වෙලාවෙම අරමුණ ඉස්සරහට දාලා තමයි හිත කියන්නේ. මම මේ දේ දැනගත්තා. මොකක්ද දැනගත්තේ? ගහක්. හරි. එතකොට ගහක් දැනගත්තයි කියලා කිව්වන් පස්සේ දැනගන්න හිත ගැන තමයි කියන්නේ. හැබැයි හිත ගැන කියන්න එකපාරම බැරි හින්දා හිතට දැනෙච්ච දේ කිට්ටු කරලා ඒක උලුප්පවලා ඒක හයිලයිට් කරලා ඒකේ ආධාරයෙන් තමයි එයාව දැනගත්ත දේ කියන්නේ. එහෙම නේද? රසක් දැනුණා. එතකොට දැනුනේ මොකද්ද? රස. හැම වෙලෙම එහෙම නේද මහන්තය? හැම වෙලෙම දැනගත්ත දේ උලුප්පවනවා. ආරම්මණය කියලා දෙන රසක් දැනුණා කියලා කියනවා. හැබැයි ඒ කියන්නේ හිත ගැන පෙන්නන්න බැරි හින්දා හැම වෙලෙම ආරම්මණය ඉස්සරහට අරගෙන ඒකේ හප්පලා වද්දලා තමයි අපි කියන්නේ. මට දෙයක් දැනුණා. මොකද්ද දැනෙච්ච දේ කියන්නේ? දැනෙච්ච දේ කියන මට දැනුණ දෙයක්. සීතලක් දැනුණා. එහෙම නේ කියන්නේ. අන්න දැන් සීතලක් දැනුණා කියලා කියනකොට හැම වෙලෙම සීතල ඉස්සරහට දාගන්න ඕනේ. හිත තමයි කියන්නේ. සීතල දැනගත්තා වූ හිත. එතකොට උණුහුමක් දැනුණා. උණුසුම ඉස්සරහට දාගන්න. ඒ වගේම තමයි නේද මේ අපිට පේන එකක් දැනෙන එකක් නේද? අපිට පේනවා කියලා කියන්නේ ඇහෙන් දැනෙන දේනේ. එතකොට අපි කියන්න බලන්න මේ මං මල දැක්කා. හිත ගියා. හිත ගියා. හිත ගියා කියලා කියන්න පුළුවන්. නමුත් අපි යම්කිසි දෙයක් දැනගත්තාන් පස්සේ දැනගන්නවා කියලා කිව්වම ඒ හැම වෙලෙම මලක්, ගෙයක්, ගහක්, සතෙක් හැම වෙලෙම ඔබ්ජෙක්ට් එක ඉස්සරහට දාලා නේද කියන්නේ. දැන් අපි මලක් දැක්කා කියලා කියන්නේ මලක් දැනගත්තා කියන එකනේ. එතකොට තේරෙන්නේ නේද මේ පින්වතුන්ට මේ හිත කියන එක මේ තනිකර හුදෙක් නිකන් අපිට වෙන් කරලා තනි කරලා අරගෙන බෑනේ පාවිච්චි කරන්න. මට හිතක් හිතුණා මට මෙහෙම හිතක් ඇති වුණා කියලා කියනකොට හිතක් හිතුණා කියලා කිව්වම තනි. එතකොට අනිත් එක්කිනාට හිතෙනව නේද? මොකක් ගැනද හිතුනේ? මට දුවන්න හිතුණා. දැන් එතකොට මට දුවන්න හිතුණා. දුවන්න හිතුණා කියලා කියනකොට දුවනවා කියන ක්‍රියාවක් තියෙනවනේ. ඒ ක්‍රියාව පැත්තට හරවලා නේද අර හිත කියන්නේ. එහෙම එකක් තියෙනවනේ. ඒ වගේ ඔය හිත ලෝකේ කතා කරනකොට ආරම්මණය මුල් කරගෙන තමයි බොහෝ අවස්ථාවලදී හිතගෙන කියන්නේ. දැන් මේ ටික කිව්වේ ප්‍රායෝගිකව බලන්න. මම කියනවා මේ හොඳට ඇස් දෙක පියාගෙන එන දේවල් මෙනෙහි කරන්නයි කියලා. එන දේවල් දැනගන්නයි කියලා කියනවා. මොනවද ඉන්නේ හිතට? ඔව් අන්න දැන් කියනවා. දැන් හරිනේ. දැන් සිතුවිලි කියලා කියනවා. දැන් ඉන්නේ මොනවද හිතට? සිතුවිලි. ඒ සිතුවිලි මොනවද? ඒ සිතුවිලි මොනවද? අරමුණු කියලා එකක් කිව්වා. තවත් කිව්වා හඳුනා ගන්නවා කියලා. අරමුණු හඳුනා ගැනීම. මොනවද ඒ අරමුණු? මොනවද හිතට දෙන්නේ? සිතුවිලි කියලා. රූප ශබ්ද ගන්ධ ඇත්තටම ඔය ඔක්කොම ඇවිල්ලා
තැන් තැන්වල බණ කෑලිනේ අහපු. ඔය කියවපු සහ අහපු බණ කෑලිව. ඒ බණ අහපු වෙලාවෙත් ඒක දැනෙලා නැහැ. ඊට පස්සෙත් දැනෙලා නැහැ. දැනුත් දැනෙලා නැහැ. හැබැයි අහපු වචන කෑලි ටික තියෙනවනේ. ඒ ටික නේද ඔය ඉල්ලුවන් පස්සේ දෙන්නේ. හිතක් හිතන්න එපා. නෑ ඒක ටිකනේ අපි ඉල්ලුවන් පස්සේ මෙන්නේ ඔය ඉල්ලුවන් පස්සේ ඒ වචන කෑලි ටික තමයි දෙන්නේ. හේතුව බණ ඇහුවට බණ හිතුවේ නෑ. බණ ඇහුවට බණ මෙනෙහි කරේ නෑ. ඒ කියපු කෑල්ල අපි හොඳට හිතලා කිරලා ගාවලා රහ කරලා නෙමෙයි ගත්තේ. වචන සෙට් එක තියෙනවා. එහෙම නෙවෙයිද? හොඳයි හිතලා බලන්න දැන් අපි ඒ අහපු ඒවා නැතුව මං කියවනේ තියරිටිකල් තියෙනවා ප්‍රැක්ටිකල් තියෙනවා. තියරිටිකල් අහන ඒවා තියරිටිකලි දැනගන්න දේවල්. එතකොට පරියාප්ති වශයෙන් දැනගන්න දේවල් හොඳයි. චින්තනයෙන් අවදි වෙලා අරහෙට යන්න. එහෙම නැතුව දන්න ටික හිතේ පළපදියම් වෙනවා අඩුයි. දැන් හොඳට හිතන්න බලන්න මේ හිතුවිලි කියලා જાතියක් තියෙනවා කියලා. ඇත්තටම කොහොමද සිතුවිලි කියලා දන්නේ? සිතුවිලි කියලා කියන්නේ මෙන්න මේක හිතන්න බලන්න. අපි S2 පියාගෙන ඉන්නකොට අපේ S2 පියාගෙන හිටියත් මේ වහගෙන ඉන්න S2 ඉස්සරහා පැත්තක් පේනවද? වහගෙන ඉන්න S2 නිකන් ඉදිරියේ පැත්තේ මොන හරි හේවණලි ස්වභාවයෙන් යුක්ත වෙච්ච අඳුරු ස්වභාවයෙන් යුක්ත වෙච්ච නිකන් තිරයකින් එහා පැත්තේ වගේ නිකන් හරියටම ක්ලියර් නැති තිරයකින් එහා පැත්තේ දැන් තේරෙනකොට තියෙන අර තිරයක් දාලා තියෙනවා. නමුත් එහා පැත්තේ කෙනෙක් ඉන්නවා. ඒ එහා පැත්තේ එක්කිනා එහෙට මෙහෙට යන බව තේරෙනවා. හැබැයි හොඳටම යාව පේන්නේ නැහැ. හැබැයි නොපෙනී තියනවද? නෑ. පේනවා. ඒ වුණාට ක්ලියර් නැහැ. මුවා වෙච්ච ගතියක් තියෙන්නේ. අන්නේ මුවා වෙච්ච ස්වභාවයකින් ඒ වගේම ක්ලියර් නැති අඳුරු ගතියකින් එක එක මේ පින්තූර කෑලි රූප සටහන් සෙවණලි චිත්‍ර හැදෙන ගතියක් නැද්ද? මට විතරක් දන්නේ නැහැ ඔක වෙන්නද? ඒක ස්කෝර් කරගන්න එපා. එහෙම එකක් නැද්ද? එහෙම තියෙනවද? තියෙනවා. තියෙනව නේද? එතකොට ඕක ඇවිල්ලා ඔය සිතුවිලි ඔය කියන පින්තූර කෑලි පර්ෆෙක්ට් ඒවා නෙවෙයි. ඒ කියන්නේ ඒවා සමහරට ගියක් ගැන හිතුවම ගියක් ගැන පින්තූරයක් ආවොත් ඒ ගේ දොරවල් ජනෙල් වහල ඔක්කොම පේන්නේ නැහැ. නිකන් යන්තම් සෙවණලි කෑල්ලක් එනවා. ඒක ඒ වෙලාවට ඔය මනසේ හැදෙන්නා වූ මනසේ හැදෙන්නා වූ මනසේ ඉදිරිපත් වී එන්නා වූ මනෝමය පින්තූරයක්. එහෙම වෙනවද? හැබැයිද මේ කියන එක කතාව? ඡායාව. ඉතින් මෙන්න මේක පෙනුනේ නැතුවට හරියටම දැන් බලන්න මේ කිචන් එකට ගිහිලා තියෙනවනේ. මෙහා පැත්තේ අර කිචන් එකට ගිහිලා තියෙනවනේ. ඒකේ මේ අර සින්ක් එකේ එහෙම දන්නවනේ කැම බීම තියෙන මේසිත් මතකයිනේ. දැන් ඒක නැහැනේ. දැන් මේ පිඟුතුන් ඉන්නේ ඒක ගාව නෙවෙයි. දැන් ඇස් දෙක පියාගෙන ඒක ගැන හිතුවොත් එහෙම ඒක ගිහින් ළඟට ගිහිල්ලා දකින්න විදිහටමද පේන්නේ දැන් ඇස් දෙක පියාගත්තා. නෑනේ. නොදැන තියෙනවද? නෑ. දැනෙනවා. නමුත් අර කර්ටන් එකකින් නිකන් ක්ලෝස් වෙච්ච පින්තූරයක් වගේ එකක් තමයි අපිට එන්නේ. හරියට පර්ෆෙක්ට් විදිහට එකක් එන්නේ නැහැ. එතකොට අපි එතෙන්ට ගිහිලා අමුමේ ඒක දකින වෙලාවට තියෙන ඇති වෙන පින්තූරයයි අපි ඒ ගැන පැත්තකට ගිහිල්ලා ආපහු අමුතුවෙන් හිතනකොට ඒක ඇති වෙන විදිහයි
වෙනස්. වෙනස්නේ. දැන් අපි මේ හිතුවිලි කියන්නේ අපේ මානසික වැදෙන්නා වූ පින්තූර මේ මනෝමය චිත්ත රූප යන් දේවල් පිළිබඳව ඔන්න ඔය විදිහටයි තියෙන්නේ. ඒ නොපෙනී උනාට ඒ කියන්නේ ඒ පින්තූරය මනෝමය චිත්ත රූපය එහෙම මේ අපහැදිලි නිකන් තිරයකින් එහා පැත්තේ ආවරණය වෙලා පෙනෙන වර්ගයේ එකක් වුණාට ඒකේ 아무තු සැරක් තියෙනවා. ඒ සෙවණල්ලක් වගේ තිබෙන මේ පින්තූරී චිත්ත රූපයේ 아무තු සැරක් තිබෙනවා. මේ හිතේ තියෙන ඔක්කොම ඒ පැත්තට ඇද ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතට වෙන කොහෙවත් යන්නේ නැතුව ඒ හිතට නිකන් ඒක ගැන හිතවන්ට ඒක ගැන කල්පනා කරවන්ට ඒ මේ අපේ හිතව ඒකට ඇද ගන්න පුළුවන් චිත්ත රූපයක් ඒක. මේ කතාව තේරෙනවද? එහෙම 아무තු ගතියක් තියෙනවා. ඒක නිසා තමයි ඒක ගැන වෙන මොකක්වත් හිතන්නේ නැතුව ඒක ගැන ඇදී බැඳීගෙන තියෙන්නේ. දැන් මේ වගේ චිත්ත රූප මේ වගේ මානසික රූප හැදෙනවද? එහෙම හැදෙනවද? මේවා එකින් එකට මේ එකක් ඇවිල්ලා තව එකක් යට කරන තව එකක් එනවා. ඒක ඇවිල්ලා යනකොට තව එකක් ඒක මේ ස්ලයිඩ් වෙනවා. ස්ලයිඩ් වෙනවා කියලා කියන්නේ නිකන් ඒක එකක් මැකිලා එකක් මැකීගෙන යනවා අනිත් එක නිකන් පායගෙන එනවා. ආයේ ඒක ඩිංගක් වෙලා තිබිලා ඒකම වෙනස් වෙනවා තව එකක් ඒකට උඩට එනවා. හැබැයි දෙකක් එක වෙලාව තියෙන්නේ නැහැ. දෙකක් වෙලා තියෙන්නේ එක මානසික මනෝමය පින්තූරයක් තියෙනකොට අනිත් එක හිමීට නැති වෙලා යනවා. දෙකක් එකපාර හිතන්න බෑ. ඔන්න ඔය වාගේ චිත්ත රූප හැදෙන බව හැබෑවද? ඇත්තද? ආන්නේ ඒ චිත්ත රූප වලට අපි පාවිච්චි කරන පොදු වචනයක් තිබෙනවා. කොච්චර සාධාරණ වුණත් කොච්චර අසාධාරණ වුණත් ඒක අර්ථාන්විත වුණත් නැති වුණත් අපි පාවිච්චි කරනවා ඒකට මොකද්ද? සිතුවිලි පහළ වෙනවාය කියලා. සිතුවිලි පහළ වෙනවා කියලා කියන මට සිතුවිල්ලක් ආවා එහෙම කියලා කියනවනේ. සිතුවිලි කියන එක ඒක අපි බැලුවොත් එහෙම ටෙක්නිකලි බැලුවොත් එහෙම වචනානුසාරයෙන් බැලුවොත් එහෙම ඒක ඒ තරම්ම කොච්චර සාධාරණ වෙනවද කියලා ටිකක් සැකයක් ඇති වෙනවා. ඒකට හේතුව සිතුවිලි. මොකක්ද ඒකේ තේරුම? සිතුවිලි කියලා කියන්නේ සිත් පෙළ කියන එකනේ. නේද? දැන් මේ සිත් පෙළක්ද පහළ වෙලා තියෙන අරමුණුද? අරමුණේ පහළ වෙලා තියෙන්නේ. අපි එතකොට අරමුණට තමයි සිතුවිලි කියලා කියන්නේ. අරමුණට සිතුවිලි කියන එක සාධාරණයිද? ඒක අඩු තියෙන නේද අඩුපාඩුවක්. ඔන්න ඕක නිසා තමයි අපි කොලෝකියලි පාවිච්චි කරන භාෂාවත් එක්ක සමහර දේවල් ගලපන්ට ගිය කල පොඩි තේරුම් ගැනීමට හැරහැප්පිලිකම ඇති වෙනවා කියලා කියන්නේ. දැන් අර මානසික පින්තූරය හැදෙන බව හැබැයිනේ. ඔන්න ඕවා ඇත්තට ඒ පින්තූරය නෙවෙයි ඒ පින්තූරය මානසික ඒ කියන්නේ ඒ ෂැඩෝයි තිබෙනා වූ ඒ මොකක්ද සෙවනදී ඒ දර්ශනේ නෙවෙයි හිත කියලා කියන්නේ. ඒ පින්තූරේ නෙවෙයි හිත. ඒ මොකද්ද මහත්තයා? මොකද්ද ඒකට කියන්නේ මොකද්ද? ඒකට මොකක් හරි කියන්න බෑ නම. අපි නම් කියන්නේ සිතුවිල්ල කියලා තමයි අපි හුරු වෙලා තින්නේ. ඒක ඇවිල්ලා පහුගිය දෙයක් දැක්ක එක. ඒකත් වෙන්න පුළුවන්. පහුගිය දෙයක් වෙන්න පුළුවන්. වර්තමානයේ වෙන්න පුළුවන්. ඒ පින්තූරය අනාගතයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක නෙවෙයි. ඒක අතීතය හෝ වර්තමානය හෝ අනාගතය හෝ ළඟ හෝ දුර ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පින්තූරය ඇති වුණායින් පස්සේ ඒ සෙවණල්ල ඒ ෂැඩෝයි මනෝමය චිත්ත රූපේ හැදුනයින් පස්සේ ඒකට අපි ධර්මානුකූලව භාවිතා කරන්න ඕනේ වචනය ගැළපෙන වචනේ තමයි ආරම්මණය.
අරමුණ නේද? ඒක ඇවිල්ලා මනසේ අරමුණක් ඒක. ඒක තමයි අරමුණ. හැබැයි ඒ අරමුණට මේක තේරුණාද? ඒක තමයි අරමුණ කියලා කියන්නේ. ඒක තමයි හිතේ හැදිච්ච. ඒකට දැනෙන ගතිය තියෙනවා. ඒ අරමුණට දැනගැනීමේ ගතිය නැහැ. අරමුණ කියන එක ඒකට දැනෙන්නේ නැහැ. එහෙනම් ඒ අරමුණ දැනගන්නේ මොකෙන්ද? හිතේ. ආන්න ඒක නිසා කියනවා යම්කිසි චිත්ත රූපයක් යම්කිසි මනෝමය චිත්ත රූපයක් ඉස්සරහා ඇද්ද ඒ චිත්ත රූපය ඒ විදිහට තියෙනවා කියලා අපිට දැනෙන්නේ එය අන්න ඒ වෙලාවේ දැනෙන හිත හිතන බද්ධ වෙලා තියෙනවා කියලා ඒ අනුසාරයෙන් තමයි අපි දැනගන්නේ. හිත එහෙම පෙහෙන්නේ නැහැ. හිත තියනවා කියලා දැනගන්නේ අරමුණ දැනගැනීමේ ක්‍රමය. මේක මං කිව්ව හරි නේද? මේ සමහර වාක්‍ය මේ පිටුතර තේරුණා නේද? තේරුණා නම් කිව්ව හරි. දැන් මම මේ කියපු කතාව මේ පින්වුතුන්ට තේරුම් ගියාද කියලා දැනගන්නේ මම මේ පින්වුතුන්ට තේරුම් ගියා නම් තමයි ඒ අනුසාරයෙන් තමයි මේක හරි කියලා දැනගන්නේ. නේද? යම්කිසි ආරම්මණයක් අපිට දැනෙනවා නම් යම්කිසි අරමුණක් අපිට දැනෙනවා නම් ඒ දැනුනේ ඇයි? හිත කියන දැනගන්නා ශක්තිය දැනගන්නා ගතිය ඒකට ගිහිල්ලා ඒකාබද්ධ වෙලා තිබිලා තියෙනවා. එහෙම තිබිච්ච නිසා තමයි එහෙනම් මට ඒක දැනලා තියෙන්නේ. ඒ නිසා හිත කියන එක පේන්නේ අරමුණ තේරෙනවා. අරමුණ දැනීමේ අරමුණ දැනෙනවා නම් හිත එහෙනම් තියෙනවා. අරමුණ දැනෙන්නා වූ ගුණයෙන් තමයි අපි හිත එතනයි දිනනවා කියලා දැනගන්නේ. මේක තේරුණාද? හරි. thoughts කියලා කියනවා. ස්වාමීන් වහන්සේ සිහියට දැනෙන්න බෑ කියලා කිව්ව එක තව චුට්ටක් විස්තර කරන්න කිව්වොත් සිහියෙන් දැනෙන්න බෑ කියවනේ. ඒකට සිහියෙන් හිටියේ නැත්තම් ඉතින් සිතුවිලි බාහිර වෙවි නැති වෙවි යනවා අපි දන්නේ නැහැ නේ ආමතුනේ. මේක ගොඩාක් සිතුවිලි ඇවිල්ලා නැති වෙවි යනවා. සිහියෙන් හිටියේ නැත්තම් අපි සිහිය යෙදුවේ නැත්තම් මන සිතුවිලි පහළ වුණේ එහෙම අපිට තේරෙන්නේ නැහැ නේ. අපි අවධානයෙන් හිටියේ නැත්තම්. ස්වාමීන් වහන්සේ අරමුණ දැනුණ බව දැනෙන්නේ සිහියෙන්නේ. අරමුණ තියෙනවා තියෙන බව දැනගන්නවා ඒ දැනුණ බව දැනගන්නේ සිහියෙන්. දැන් හුස්ම කියන්නේ අරමුණ තියෙන අරමුණ දැනුණා සිහියෙන් ඉන්න කිව්වම දැනුණ බව දැනගන්නවා. හුස්ම ගැන සිහියෙන් ඉන්න කිව්වම සිහියෙන් හිටියේ නැත්නම් අපි හුස්ම ගන්න බවවත් දන්නේ නැහැ නේ ඇත්තටම. එතකොට හිත තියෙනවා තමයි. නමුත් එතෙන් සිහියක් යොදවන්නම ඕනේ නේද? හරියට සිහියෙන් ඉන්න. මේ අපේ දැන් දෙන්නෙකුට 100ට දැනෙනවා. මට මගේ 100ට දැනෙන්නේ නැහැ. නෑ ස්වාමීන් වහන්සේ එහෙම නෙමෙයි. අරමුණ තියෙනවා. ඔව්. ඊට පස්සේ ඒක දැනෙනවා. අරමුණ දැනුණා කියලා තව විදිහකට දැනෙනවානේ. ඔව්. අරමුණ දැනෙනවා. අරමුණක් තියෙනවා. අරමුණ දැනෙනවා. අරමුණ දැනුණා කියලා තව කොහොමද තියෙන සෙන්ස් ඒ තව හිතකින් මේක දකිනවා. ඒකත් ඒ වෙන හිතකින්නේ. ඒක එහෙම එකක් තියෙනවා. හොඳයි. ඒකේ තියෙන තැනක් අපි ඒක ගාන අනිත් පින්වතු මොකද කියන්නේ? අපේ පින්වතු මොකද කියන්නේ? 100ට දැනෙනවද, පේනවද? මෙහෙම තියෙන්නේ. මෙහෙම තියෙනවා. මේ සමහර අවස්ථාවලදී මම මෙහෙමයි. ඔකට මම කියන්නම්. ඔය මූලික ධර්මවල ලක්ෂණ හඳුනා
නොගැනීම නිසා තමයි ඔන්න ඔය වගේ පැතිවලට යන්නේ. කියන්නේ මූලික ධර්මවල ධර්ම ලක්ෂණ කියලා කියනවා. හැම එකකටම තියෙනවා ඒකට ආවේනික ධර්ම ලක්ෂණයක්. ඒ ධර්ම ලක්ෂණය පිළිබඳව හොඳට වෙනම තේරුම් ගන්න නැති නිසා තමයි යම් යම් අවස්ථාවලදී අපිට වචනත් එක්ක පටලැවිලි ඇති වෙන්නේ. තේරුණාද? ඒක හරියටම දැනගත්තොත් ඒ පටලැවිලි ඇති වෙන්නේ නැහැ. දැන් මම කාරණයක් කියන්නම්. අපේ ගොඩාක් ස්වාමින් වහන්සේලා චෝදනා කරනවා නෙවෙයි කටහුරුව. ගොඩාක් ස්වාමින් වහන්සේලා මේ මෙන්න මෙහෙම බණපදයක් කියනවා. පින් දීමට අපි සියලු දෙනා විසින්ම සිදු කරගත්තා වූ සියලුම කුසලානිසංස ධර්මයන්ගේ හේතුව අපි සෑම දිනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා. සියලු දෙනාම එකමුතුව සිදු කරගත්තා වූ කුසලානිසංස ධර්මයන්ගේ හේතුවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා. හොඳට කියන්න බලන්න. සියලුම දෙනා සිදු කරගත්තා වූ කුසලානිසංසාවේ ඔව් සියලු දෙනාම සිදු කරගත්තා වූ සියලු මේ කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් මොකද ප්‍රාර්ථනා කරන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා. ඒක හොඳයිද නරකයිද? වෙන්න බෑ. ඇයි? තමන්ගේ උත්සාහයක් නැතුව නෑ. නෑ එහෙම නෙවෙයි. ඒක හරි. ඒ කියන්නේ එක්කෙනෙක් සිදු කරගත්තේ එකකින් ඔක්කොටම සිද්ධ වෙන්නේ නැති බව හැබැයි. එහෙමනේ මහත්ය අදහස් කරේ. නෑ ඒක නේ කියන්නේ. දැන් අපි මේ හිතුමු දැන් මෙතන ඉන්නවනේ පිරිසක් ඉන්නවනේ. මේ පින්වතුන් සියලු දෙනාම ඒක සාමූහික පින්කමක් කරානේ. පින්කමක් කරාන් පස්සේ හැම එක්කෙනාගේම හිතවල ඉන්ඩිවිජුවල් හැදුණානේ මේ කුසල් හැදුණානේ. එතකොට අපි ඒ ටික එකතු කරලානේ සියලු දෙනාටම ධර්මාභෝධය වේවා කියලා කියන්නේ. එතකොට ඒකේ එක්කෙනෙක්ගේ ශක්තියකින් නෙවෙයි. මේ පින්වතුන් සිදු කරගත්තා වූ තනිව සිදු කරගත්තා වූ කුසල ධර්මයන් කුසලානිසංස ධර්මයන්ගේ හේතුවෙන් තමයි ප්‍රාර්ථනා කරන්නේ. දැන් ඒතර මම කියපු වාක්‍යයම මේ පින්වතුන් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස ධර්මයන්ගේ හේතුවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා කියලානේ කියන්නේ නේද? ඔගනේ හිතුවද? මේ බලන්න. මේවා විවේචන නෙවෙයි බන තේරෙන් ගැනීමට මේක නොකර බෑ. මම printing එකක්වත් බැලුවා. සමහර printing වලක් තියෙනවා ඒක. මොකද වෙන්නේ නැහැ. මේ බලන්න. රැස් කරගත්තා වූ කුසලානිසංස ධර්මයන්ගේ හේතුවෙන් ධර්මයන් අවබෝධ වේවා. මේක හොඳට තේරුම් ගන්න. හොඳට කියවන්න බලන්න මොකද්ද කියලා තියෙන්නේ? මේක පැහැදිලිනේ. කාටවත් කියන්න බෑනේ මේකක්වත් තියනවා කියලා. පැහැදිලිනේ මේක. හරිනේ? මේකේ බලන්න මේකේ තියෙන වරද හිතන් නැති ගව ඔය thoughts කියලා කියන්නේ ඒකෙන්ද හිතන් නැති එක තමයි කවදාකවත්ම කුසලානිසංස ධර්මයන්ගේ හේතුවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න බෑ. කුසලානිසංස ධර්මයන්ගේ හේතුවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නත් බෑ. බත් පැකට් එකක් ගන්නත් බෑ. තේරුණාද?
කුසලානිසංස ධර්මයන්ට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරවලා දෙන හැකියාව නැහැ. ඒක නැහැ. මේක රෙකෝඩ් කරලා දාන්න. ඔය බයිනෙක් ඉන්නේ බයින් නැත. ඒක දැනගන්න පුළුවන්. මිනිස්සු හිතන්නේ නැහැ. ටක් ගාලා මේ ජම්ප් වෙනවා ක්‍රිටිසයිස් කරන්න. හිතන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළ තියෙනවද කොහෙවත්? යම්කිසි මොකද්ද ආනිසංසය කියන්නේ? ආනිසංසය කියන්නේ පින්වතුනි විපාකය. යම්කිසි දෙයක් සිද්ධ කරායින් පස්සේ අපිට ලැබෙනවා නම් යම්කිසි දෙයක් අපිට ලැබෙනවා නම් ඒක තමයි විපාකය. මුදල් තියෙනවා. මුදල් වලින් බඩු ගත්තා. නේද? මුදල් තමයි හේතුව, බඩු තමයි විපාකය. ඵලය. ආනිසංසය කියලා කියන්නේ යම්කිසි දෙයක ඵලය, ප්‍රතිඵලය, විපාකය. ඒ විපාකයට මොකක්වත් කරන්න බෑ. ඒ විපාකය එන්නේ යම්කිසි දෙයක හේතුවෙන්. මේකේ වරද තමයි මේ කුසලානිසංස නෙමෙයි මේක වෙන්න ඕනන්නේ කුසල ධර්මයන්ගේ හේතුවෙන්. කුසල ධර්මයන්ට තමයි මෙන්න මේ හරියටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ කුසල ධර්මය කියලා කියන්නේ එනර්ජිටික් මේ එලිමන්ට් එකක් නේ. නේද? එනර්ජි ලෙවල් එකක් නේ. දැන් උනට අපි හිතන්නේ නැන්නේ කුසලානිසංස ධර්මයන්ගේ හේතුවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වෙනවා. හරි හොඳයි. මේක මම print කරලා තියෙනවද දැකලා තියෙනවා. අපේ හාමුදුරු බණ කියනවත් දැකලා තියෙනවා. වචන ලස්සනට ගැලපෙනවා නම් ඒක කිව්වා. කවදාකවත් කුසලානිසංසය කියලා කියන්නේ පින්වතුනි ඉස්සලා කරපු පිනක ආනිසංසයක් කියන්නේ කුසලානිසංසය කියලා. දැන් අපි මේ මනුස්ස ජීවිතයේ කුසලානිසංසයක් නේද? එතකොට මේ කුසලානිසංසය කුසල විපාකේනේ. මේ කුසල විපාක ඉස්සලා කරපු එක කුසලයක එකක් නේද මේ? කුසල ආනිසංසය. කුසල ධර්මය කුසල ආනිසංසය. කුසල ආනිසංසයට මොකක්වත් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒක වෙනත් එකක ඩිපෙන්ඩ් වෙන එකක්. මේක තේරෙනවද? කුසල ධර්ම වලට තමයි තියෙන්නේ ශක්තිය යම් කිසි දෙයක් හදලා දෙන්න. අපි එහෙනම් මේක වෙන්න ඕනනේ මොකද්ද? කුසල ධර්මයන්ගේ හේතුවෙන්. ඒ කියන්නේ හරි. කුසල ධර්මයන්ට අපි කියන්නේ කුසල් වඩන්නයි කියලා කියන්නේ කුසලානිසංස වඩන්න කියලා කියන්නේ නැහැ. එහෙම තියනව නේද? කුසල ධර්මයන් වඩන්න. අන්න ඒ වගේ හිතන්නේ නැති තැන් තියෙනවා. මම මේක කියන්න හේතුව ඔන්න ඔය 100 කතාව කතා කරා. දැන් තේරුණාද මේ තියෙන එක දැන් අහලා තියෙන දැන් මට සමහරට පොතුත් අරන් පෙන්නන්න පුළුවන් පිට කරලා තියෙනවා. ඒ කියන්නේ භාෂාව ගැන ඒ තරම් හිතන්නේ නැහැ. ඔය පේලියට ගැළපීගෙන යනවා නම් මේ ඒවයි කියනවා. ඕක මට ස්වාමීන් වහන්සේ නමකුත් කියලා දුන්නා. ස්වාමීන් වහන්සේ නමක් කියලා දුන්නා මේ හාමුදුරුවෝ ඔය කටට එන වෙනට වචන කියනවා. ඒ වගේ අර්ථයක් හිතන්නේ තේරුමක් ගැන හිතන්නේ ඔය කටට එන විදිහට ගැලපෙනවා නම් ඔය කියනවා. මේක හොඳ රයිම් වෙනවනේ. ඈ? අන්න හරි රයිම් වෙනවා. ඉතින් ඔය කියනවා. දැන් අපි කියන දැන් මං කියපු කාරණාව තේරෙනවද? ඔය ඔතෙන්ද එන්නයි මං ඔක ගියේ. ඇයි මම කිව්වේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම ධර්මතා ටිකක්. ඒ තමයි සිහිය කියලා එකක් තියෙනවනේ. මේ හැම ධර්මයකටම තියෙනවා එක්තරා විදිහක ගුණයක්. ආවේනික ඒකට විතරයි ඒක තියෙන්නේ. ඒ ගුණයක් තියෙනවා. කොහොල්ලෑ වලට තිබෙන්නා වූ ආවේනික ගුණය මොකද්ද? බලන්නකෝ. ඇලෙන ගතියනේ. කොහොල්ලෑ වලට තියෙන ඇලෙන ගතිය. කොහොල්ලෑ වගේ කියන්නේ. ආන්න එහෙනම් ඒ වගේ තමයි මේ වතුර වලට තියෙන්නේ මොකද්ද? ගලන ගතිය. නේද? හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ
එක ධර්මයක ලක්ෂණයක් කියලා දෙනවා. ඔය අපි ඔය ඕක ගැන හිතන්නේ නැති හින්දා තමයි අපි රැවටෙන්නේ. යන් යන් තැන්වලදී උලුප්පල දීපු ගමන්ම ඔය ලස්සනට වචන ටිකක් ගලාගෙන යනවා නම් අපි ඒක ගන්නවා. කවදාකවත්ම සිහිය කියන ධර්මයට දැනගැනීමේ හැකියාව නැහැ. සිහිය කියන ධර්මයට තිබෙන්නේ මොකද්ද? බුදුරජාන් වහන්සේ කොහොමද දේශනා කළා තියෙන්නේ සිහිය? උපාඨානට්ඨේන සම්මා සති කියලා. උපාඨානට්ඨේන සම්මා සති. උපට්ඨානට්ඨේන සම්මාසතිය කියලා කියන්නේ සිහියට වෙන්න පුළුවන්කම තියෙන මොකද්ද? එළබෙනවා, හැරෙනවා. එච්චරයි කරන්න පුළුවන්කම තියෙන්නේ. සිහියට කරන්න පුළුවන්කම තියෙන මොකද්ද? එළඹී සිටි අර්ථයෙන් එළඹී සිටීමේ ලක්ෂණය හැම වෙලාවෙම එයා කරන්නේ මොකද්ද? මේ යොමු කරනවා. යොමු කිරීමේ ලක්ෂණයෙන් තමයි යාට කරන්න පුළුවන්කම තියෙන්නේ සිහියට. ඒ දාන්න එපා. වචන දාන්න එපා. පරල වෙනවා. ඒ කියන්නේ දැන් එකක් දැන් ගලව ගන්න බැරුව මේ පේනවනේ වෙච්ච හැටි. කියන්නේ යොමු වෙනවා කියලා කියන්නේ මොකද්ද? හොඳට හිතන්න. යොමු වෙනවා කියන එකයි දැනගන්නවා කියන එකයි එකක්ද දෙකක්ද? දෙකක්. යොමු වෙනවා කියලා කියන එකයි දැනගන්නවා කියලා කියන එකයි ධර්මතා දෙකක්. යොමු වෙනවා කියන ධර්මය ඇවිල්ලා විශේෂ ධර්මයකට තිබෙන හැකියාව. යොමු වීමේ හැකියාව ඒකට විතරයි තියෙන්නේ. දැනගැනීමේ හැකියාව ඒකට නැහැ. දැනගැනීමේ ශක්තිය දැනගැනීමේ හැකියාව තිබෙන එක ධර්මයක් තිබෙනවා. ඒකට දැනගැනීමේ හැකියාව කරන්න තියෙන හින්දා දැනගන්න පුළුවන්. හැබැයි යොමු වෙන්න බෑ. තේරෙනවද? හැබැයි ඒ කට්ටිය එක ළඟක ඉන්නේ. මේ මේක මකනවා. බලන්න දැනගැනීමේ ලක්ෂණේ තියෙන්නේ මොකටද? එකක් තමයි සිතට දැනගන්න පුළුවන්. දැනගැනීමේ එකක් සිත. ඇයි සිතට දැනගන්න පුළුවන්කම තියෙන්නේ? දැනගන්න ගතිය ඒකේ තියෙන හින්දා. නේද? තවත් තියෙනවා දැනගන්න පුළුවන් එකක්. ඒකට කියනවා ප්‍රඥාව කියලා. ප්‍රඥා තියෙනවනේ. ප්‍රඥාවටත් දැනගන්න පුළුවන්. දැනගන්නවා. හැබැයි මේ දැනගන්න දෙකක් තියෙනවනේ. ඉතින් අපි හිතනවා මේ දෙකක් මොකටද එකක් මොකෙන් හරි දෙපත් කන්නේ නැහනේ. හැබැයි මේ හිතින් දැනගන්නවා වගේ නෙවෙයි ප්‍රඥාවෙන් දැන ගැනීම. ඒ ප්‍රඥාවෙන් දැනගන්නකොට ඒකට තියෙනවා අඩු නැතුව පරිපූර්ණ විශේෂ දැන ගැනීම. විශේෂයෙන් දැනගන්නවට කියනවා මොකද්ද? ප්‍රඥාව කියලා. මේ ප්‍රඥාවත් එක්ක මේ ප්‍රඥාව ඇවිල්ලා නිකන් හරි ලෝකා වගේ. හරිම විස්ඩම් ෆැකල්ටි එක හරි ලෝකා වගේ. ඉතින් මෙයා එනකොට මෙයාට ආවතේව කරන්න එක්කෙනෙක් එනවා. උපස්ථායකෙක්. මෙයාට ආවතේව කරන්න උපස්ථායකෙක් කියනවා.
මේ ඇවිල්ලා ලොක්ක ප්‍රඥාව කියන එක ඇවිල්ලා නිකන් හර මාස්ටර් වගේ. ඉතින් මේ මාස්ටර් කියන එක්කෙනා එක්ක එනවා කවුද එන්නේ? සර්වන්ට් කෙනෙක් එනවා එයාත් එක්ක. ඒ සර්වන්ට් ඇවිල්ලා මෙයාට ජොයින් හැම වෙලෙම එයා ඉන්නවා ඇසිස්ටන්ට් වගේ. එයා ඇවිල්ලා මෙයාත් එක්ක බද්ධ වෙලා ඉන්නවා. එයා කරන්නේ මොකද්ද? මෙන්න මේකක් දැනගන්නකො. මේ මෙතන තියෙන පොඩි අරමුණක් ඒක අනේ සර් ඒක පොඩ්ඩක් දැනගන්න කියලා හැම වෙලෙම මෙයා මොකද කරන්නේ? අර සර්ව අරකට යොමු කරනවා. සර් මෙන්න මෙතනක් තියෙන පොඩි මේ පිළිකුල් අරමුණක් තියෙනවා. පොඩ්ඩක් මේකත් චෙක් කරලා යන්න ඕනේ. ඒ යනවා. කවුද මේ ඒකට මේ සර්ට මේක කියන්නේ කවුද? සතිය. හැබැයි මෙයාට මේ ලොක කරන වැඩි කරන්න බෑ. දැන් යන හැමතැනම මොකද කරන්නේ මේ සමෙන් මෙතන ලියුමක් තියෙනවා. මේකක් තියෙන මේක පොඩ්ඩක් බලාගෙන යන්න. මෙන්න මෙතන එක්කෙනෙක් නටනට යනවා. එයා හරි නෑ. පොඩ්ඩක් බලාගෙන යන්න කියලා හැම වෙලෙම සිහිය කරන්නේ මොකද්ද? මෙයාව යොමු කරනවා. ආරම්මණයට යොමු කරනවා. යොමු කර යනවා. ඉතින් මෙයාත් එක්ක තමයි යන්නේ. ඒක නිසා සිහිය කරන්නේ මොකද්ද? අරයට උදව් කරන එකයි. යොමු කරන එකයි කරන්නේ. ඒක නිසා තමයි කියන්නේ සිහියට කියන්නේ මොකද්ද? උපස්ථානත්තේ තියනවායි කියලා. උපට්ඨානත්තේන සම්මා සති කියලා කියන්නේ. මේක තේරුණාද? එතකොට මේ සිහියට දැනගන්න පුළුවන් නම් ප්‍රඥාවකට සිහිය අනේ ඔන්න උදයක් ගහගෙන මං ගිහලා දැනගන්නවා කියලා සිහිය යනවා තනියේ මේ අරමුණ දැනගන්න පුළුවන් දෙයක දැනගන්න බෑ. සිහියට දැනගන්න බෑ. සිහියට පුළුවන්කම තියෙන්නේ මේ මාස්ටර්ව අර කියන්නේ අය කට්ටියන් අයිගෙන මේ ලොක්කයිනවා මෙන්න කියලා අර ලොක්කව කියන්නේ ප්‍රඥාව ආරම්මණයට හරවලා යොමු කරවලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව ස්වාමීන් වහන්සේ කෙලින්ම ගිහිල්ලා බෑනේ. ප්‍රඥාවට කෙලින්ම යන්න බෑ. හැම වෙලෙම පාර හදලා දෙන්න ඕනේ. පාර හදලා දෙන්නේ දැන් දලදා මාලිගාවේ ඇතා ඉන්නවනේ. එයා නිකන් ඔය ආවට ගියාට යන්නේ නැහැ දාන්න ඕනේ කාපට් එක. ඒ දැකලා නැද්ද? ඔය යාට මල් දාන්න ඕනේ ඊට පාවඩ දාන එකයි ඉන්න ඕනේ. පාවඩේ දාලා අර කට්ටිය ඒකට ඊට පස්සේ ලස්සනට දැම්මන්ට පස්සේ තමයි ඒක උඩින් යන්නේ. ප්‍රඥාවත් ඒ වගේ තමයි. ප්‍රඥාවත් ඇවිල්ලා සිහිය ගිහිල්ලා ක්ලියර් කරලා මෙහෙම යොමු කරලා කොඩිය දාලා එහෙම දාපු ගමන් තමයි ප්‍රඥාව ගිහිල්ලා බලන්නේ. එහෙම නැතුව බලන්නේ නැහැ. එතකොට පේනවද? තේරුණා. නෑ කියලා දෙන්න මම දන්නවා දැන් මම කියවනේ කුසලානිසංස ධර්මයන්ගේ පටලැවිල්ලක් තියෙනවා කියලා. ඉතින් අපි ඒක කියලා දෙන්න එපා. දැන් කවද දැන් ඕක දැන් සම්මා මේකට තියෙන්නේ මෙහෙමයි. මේ දෙන්නගේ ක්වොලිටි දෙකක්. මේ කවුද? දස්සනට්ඨේන සම්මාදිට්ඨි. දැකීමේ හැකියාව තියෙන කාටද? ප්‍රඥාවට. දැකීමේ හැකියාව තියෙන ප්‍රඥාවට. මෙයාට දැකීමේ හැකියාව නැහැ. මෙයාට තියෙන්නේ මොකද්ද? මේ යොමු කිරීම. ඒක නිසා තමයි කියන්නේ සිහියට දකින්න බෑ කියන්නේ. wisdom කිව්වොත් wisdom හරි. wisdom තමයි ප්‍රඥාව. wisdom and knowledge. Wisdom and mindfulness. දැනගන්නවා කියන්නේ then wisdom. ප්‍රඥාව කියන්නේ wisdom. සාමාන්‍ය ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ knowledge කියනවා, wisdom කියනවා, discern කියලා කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සතියේ මාර්ග උදව් වෙතෝ ප්‍රඥාවේ යම් දෙයක් අරමුණක් ගත්තාම එතකොට දැන් සිත 89ක් අපි ඉගෙනගෙන තියෙනවානේ. එතකොට ඒ විදිහම ඒ සිත්මද පහළ වෙන්නේ. ආයි කියන්නේ දැන් අපි දැනට සිත් 89ක් ගැන ඉගෙනගෙන තියෙනවානේ ස්වාමීන් වහන්සේ. ඔව් සිත්.
අරමුණු හඳුනා ගැනීම විදිහට ලෝභ මූල ඒ විදිහට. ඒතකොට දැන් ප්‍රඥාව හරහා දැනගන්න සිතුත් ඒ සිත්මද? ඒ සිත්මමද? මෙහෙමයි. ප්‍රඥාව කියන්නේ හිතක් නෙවෙයි. ප්‍රඥාව කියන්නේ බලවත් චෛතසික ධර්මයක්. එතන මේ සිත් පහළ වෙන්නේ නැහැ හඳුනා ගැනීමක් විතරයි. මෙහෙමයි තියෙන මහත්තයා. සිත් කියලා කියන සිත කියන මෙහෙමයි වෙනස තමයි සිතයි චෛතසිකයි කියලා කියන්නේ එක જાතියක් නෙවෙයි වෙන මේ වර්ග දෙකක්. සිත කියන එක වෙනයි චෛතසික වෙනයි. කවදාක්වත්ම හිතක් තනියෙන් හුදකලාව උපදින්නේ නැහැ. හැම වෙලාවෙම හිතකට අඩු වැඩි වශයෙන් චෛතසික ධර්ම සෙට් එකක් අවශ්‍යයි. ඒ දැන් හරි තියෙනවනේ දැන් මේ මහත්යාර මේ තියෙනනේ මේ රෝදයක් තියෙනවනේ. රෝදයක් තනියෙන් කරකෙන්නේ නැහැනේ. රෝදයක් තනියෙන් කරකෙන්නේ නැහැ. රෝදයක් කරකෙන්න මොනවද ඕනන්නේ? එනර්ජි. මං ගරාජ් එක වැඩ කරලත් නැහැ. අත්‍යා මේ රෝදයක තියෙන බෙයරින් කියලා જાතියක්. බෙයරින් කියලා කියන්නේ ෂාෆ්ට් බෙයරින්. තියෙනව නේද? බෝල වගේක් තියෙනවා. ඒ බෝල උඩ තමයි මේක කැරකෙන්නේ. නැත්තම් එහෙම වෙන්නේ ඒ බෝල වලට තමයි දාන්නේ ග්‍රීස් එහෙම දානවනේ. ඒ කියන්නේ හරියට ඒක හරියට ස්මූත් එකක් තියෙනවා. එතකොට අරක වේගින් කරකවන්න පුළුවන්. ඒක නිසා මේ මොකද්ද ගියාගෙන ආවේ දැන් අපි? නෑ. සෙට් එකක් තියෙනවා මේ. ඔව්. චිත්තජයජක. ඇත්තට රෝදයක් කරකින්න මහත්තයා ඕනේ ඒ දැකලා තියෙනවද? මේ පින්වතුන් දැකලා තියෙන යණි ගමන් ගරාජ් එකකට බහගෙන යන්න මේ දැකලා තියෙනවද රෝදයක මහත්තයා මේ රෝදයක පිට රින් එක වටේ පිට රින් එක මැදට වෙන්න තියෙනවා මම හිතන 8ක් ඒ 8 තියෙන 10 තියෙන එක එක සයිසස් තියෙනවා ඒ වගේ ප්‍රමාණයට තියෙන ලස්සනට බෝල වගේක් තියෙනවා යකඩ බෝල වගේ. ඒ යකඩ බෝල එක ඇතුළේ රින් වෙලා තියෙන්නේ. රින් එකේ තියෙන්නේ. එතකොට මැද කොටස කරකැවෙන්නේ නැහැ. ඒක මොකට හරි හයි වෙලා තියෙන්නේ. ඇක්සල් එකට ඒක. අන්න ඇක්සල් එකට හයි වෙනවා. හැබැයි කරකැවෙන්නේ බෝල රංචුවෙන් පිට දිවෙන්නා වූ රින් එකයි. නේද? ලේසි. ඒ වගේ මහත්ය මේ හිත කියන එක නිකම්ම යන්න බෑ. ඒකට අරමුණක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ආන්නපන්න ටිකක් අවශ්‍යයි. ඒ ආන්නපන්න ටිකට කියනවා මොකද්ද? චෛතසික ධර්ම කියලා. ඒ චෛතසික ධර්ම සමහර ඒ වගේ අඩුවෙන් තියෙනවා. සමහර ඒ වගේ වැඩියෙන් තියෙනවා. කුසල ආරම්මන වල චෛතසික ධර්ම වැඩි. මේ එතකොට ඒක වැඩ කරනවත් වැඩි. ඉතින් මේ ප්‍රඥාව කියලා කියන්නේ චෛතසිකයක්. සිහිය කියලා කියන්නේ චෛතසිකයක්. සතිය. එතකොට ඔය චෛතසික ධර්ම කට්ටලයකුත් එක්ක හිතක් එනවා. දැන් අපි සිත් 89ක් ගත්තොත් එහෙම ඒ 89 කියලා කියන්නේ එක සිතකුයි චෛතසික කට්ටලයකුයි. ඒ වගේ කට්ටල 89ක් තමයි සිත් 89 කියලා කියන්නේ. තේරෙනවද? ඉතින් සමහර සිත් තියෙන මහත්තයා ප්‍රඥාව නැහැ. ඒ හිත්වල ක්වොලිටි නැහැ. නිකන් අර මේ නිකම් මලකඩ ගාපු යකඩ කෑලි වගේ ඒ වගේ හයිය නැහැ. යම් ප්‍රමාණයකට තියෙන මේ වැඩේට. ඉතින් මේ ඔය අපිට අඩු ඔය ප්‍රඥාව ඊළඟට ඒකට ගැලපෙන වීරිය, ඒකට ගැලපෙන සතිය හරි අඩුවෙන් තියෙනවා. දැන් මේ අපි සීල භාවනා ආදී වැඩසටහන් කරන්නේ සීල භාවනා වැඩසටහන් කරන්නේ අර සමහර චෛතසික ධර්ම දැන් අපි ඒවා වැඩ කරන ඒවා නෑ. ඒවා ඇවිල්ලා නෑ. සමහර හිත්වලට සමහර ධර්ම කෑලි හරි අලුත්. නේද? ඉතින් ඒ අර පරණ තිබෙනා වූ ඇක්සල් අයින් කර
මේ අනිත් වෙනම රිප්ලේස්මන්ට් එකක් මේ කරගෙන යන්නේ. මේ සීල් සමාදන් කරවලා හතා කරන්න එපා කියවලා 100න් ගන්න කියවලා ওই වැඩසටහනක් කරන්නේ. ඒක නිසා සමහර චෛතසික ධර්මයන් ක්‍රියාකාරීත්වය හරි අඩුයි. ඉතින් දැන් මේ කාරණා දෙක වැටුණාද තේරුණාද? හරි. සම්මාසදී ඔය ඔක්කොම එකම සිතේ ඇතිවෙන වෙනස් තත්ත්වයන් නේද? එකම සිතක ඇතිවෙන්නා වූ වෙනස් සත්වවල කැලේ දෙකක් ඔය කිව්වේ. චෛතසික ධර්ම. සතිය ඔය ඔක්කොම එකම සිතේ ඇතිවෙන එක සිතක පහළ වෙනවා. සංඥාව වැඩ කරනවාද උතන? තියෙන සංඥාව දින කිව්වේ නැහැ. ඇහුවේ නැහැ. ඔව්. ඒක තියෙනවා. හැබැයි මේ ඒ ටික සංඥා තේරෙනව නේද? ඔයෙන් ගියා ඇති. දැන් තේරුණාද මේ අපේ මේ පින්වතුන්ට තේරුණාද සිහියයි ඇයි මම කිව්වේ සිහියට තේරෙන්නේ නැහැ කියලා? ඇයි මම කිව්වේ සතියට වැටෙන්නේ නැහැ කියලා කිව්වේ කාරණේ ඕක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පියෝ ධර්ම. ආයේ කිසිම හැප්පෙන්න දෙයක් නෑ. ඒක නිසා යමක් කියනකොට එහෙම මේ වංගු ගගහ කියන්න ඕනේ නැත්තේ ඕක ওই විදිහටම තමයි සූත්‍ර දේශනාවල විස්තර ඔක්කොම තියෙන්නේ. හේතුව හැබැයි මේ සමහරවිට ඔය අපේ ඔක තියෙන්නේ අර එක හේතුවක් තිබෙනවා කවුරුවත් ඔය බණ දේශනා කරනකොට ඒ දේශනා කරන කවුරු හරි දේශකයෝ හරි ඒ දේශකයන් වහන්සේලා හරි කවුරු හරි මොනිටර් කරන්නේ නැතුව මොනිටර් කරන්නේ නැහනේ. ওই ප්‍රශ්නේ තමයි ඔක තියෙන්නේ. ඒ කියන්නේ මොනිටර් කරනවා කියලා කියනවා කවුරු හරි යන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ බණ දේශනා කරන්න සමාජයට දාන්න කලින් ධර්මාසනයකට නග්ගන්න කලින් මොනිටර් කරන්න ඕනේ. මොනිටර් කරන්නේ නැහැ. අන්න ඒකින්ද තමයි ඔය කටට එනේ දේවල් කියලා මේ බණ නමින් වෙන දේවල් කියන්නේ. මේක එහෙම එකක් තියෙනවා. බණ දේශනා කරනවා දේශනා කරන්න කියලා දෙන්න. වචන තිබුණාටම පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒක අවශ්‍ය තැනට පාවිච්චි කරන්න ඕනේ. දැන් අර මං කිව්වේ කුසල අනිසංසය කියලා. ඔක අපේ හාමුදුරුවෝ අදත් කියනවා. එහෙම තියෙනවා. සාමාන්‍යයෙන් මේ අහපු ප්‍රශ්නේ නෙවෙයි අපි දැන් සිත අරවමම අපි ඔක්කොම අපි දන්න දේවල්නේ ස්වාමීන් වහන්සේ. දැන් ගස හරි පුටුව හරි අපි දන්නවනේ මේ පුංචිම ළමෙක්ට කොහොමද සිතක් පහළ වෙන්නේ? පුංචි ළමයි. එයාට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ. අපි කියමු මාසික දෙකක දරුවෙක්. එහෙම නැත්නම් අන්ධ කෙනෙක්ට හරි අන්ධ බීරි ඔක්කොම තියෙන කෙනෙක්ට වගේ කෙනෙක්ට කොහොමද සිතක් පහළ වෙන්නේ? සිත ඒගොල්ලන්ටත් ඒ පරිසරයේ සිත් පහළ වෙන නම් කිරීමයි බැරි. දැන් පොඩි දරුවෙකුට යම්කිසි වස්තුවක් පෙන්වුවාන් පස්සේ එයා ගන්නෙ පාටයි හැඩය විතරයි. එයාගේ මට්ටමට ගන්නෙ ඒ වස්තුවේ හැඩේ පාටයි විතරයි. ඊට වඩා විස්තරයක් එයාට නැහැ. එයා ඒ ටික ගොඩාක් දුරට එයා ඊට පස්සේ නිකන් ඒක එයාට සෙල්ලම් භාණ්ඩය හිත සතුට වෙන්න බලාගෙන ඉන්න පුළුවන් එකක් විතරයි එයා සලකන්නේ. එතනින් එහාට නැහැ. ඒ කියන්නේ හරි ලිමිටඩ් ඇති ආදි දේවල් නේ. ඕනේ කලර් එකයි ෂේප් එකයි විතරයි. දැන් අපි මේ කෝපයක් පෙන්නුවන් පස්සේ කෝපයේ ෂේප් එක පේනවා. මේ විදිහයි කියලා පාට පේනවා. එච්චර. රස හඳුනා ගැනීම කරනවා. තියෙනවා. රස හඳුනා ගැනීම තියෙනවා. ඔව්. රස සීමාන්විතයි. සුවඳ දැනෙනවානේ. දැනෙනවා. අම්මාගේ සුවඳ. දැනෙනවා. ගොඩාක් අම්මා තෝරගන්නේ සුවඳින්. අම්මා හඳුනාගන්නේ සුවඳින්. හොඳයි. දැන් මේ අපි කියාගෙන ගියේ මොකක් ගැනද? හිත ගැනයි. දැන් මතකද මේ අතිරේක කැලලකට ආවේ වටිනාකමක් weight එකක් gravity එකක් තිබිච්ච හින්දා විතරයි ඒක පාවිච්චි කරේ. හේතුව සියලු දෙනාගේම මේ ධන ගැනීම සඳහා. නැත්තම් ඕකට ඔච්චර කල්ලි ගන්නේ නැහැ. ඔය අනුසාරයෙන් තමයි අනිත් ඒවා දැනගන්නේ. හැම එකකටම තියෙනවා ආවේනික ගුණ ලක්ෂණය. අපි මේ කතා කරන්නේ මොකද්ද? හිත ගැන. දැන් තේරෙනවා නේද අපි
මේ හිතට ඉදිරිපත් වෙන්නා වූ මනෝමය ධර්ම ස්වභාවයක්, සෙවෙනලි පින්තූරයක්, චිත්ත රූපයක් මොකක් හරි යොදනන් පස්සේ ඒකත් එක්ක මේ දැනගන්නා වූ සිත දැනගන්නා වූ ස්වභාවයේ හේවත් සිත ගිහිල්ලා ඒක ගැන දැනගනිමින් ඒක ගැන හිතා ඒක ගැන විපරම් කර කැවසෙන ගතියක් තියෙනවානේ. එතකොට ඒ චිත්ත රූපය අහකට යන්නේ නැත්තේ ඇයි? හිත ඒකට බද්ධ වෙලා ඒකත් එක්ක ගැටීගෙන ඉන්න හින්දා. යම්තරම් කාලයක් ඒ පින්තූරේ ඒකේ තියෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ තරම් කාලයක් ඒ හිත ගිහිල්ලා ඒකත් එක්ක මැග්නට් වෙලා ලාටු වෙලා ඉන්නවා කියන එකයි. එතකොට ඒක නැති වුණා කියලා කියන්නේ මොකද්ද? ආන්න යන්තම් ඒ හිත ඩිස්කනෙක්ට් වුණා. ඒ වෙනුවට වෙන එකක් දාගන්න. දැන් හිත කියන එක ඒ පින්තූරේ ගියාට එයා නිකන් වැඩ නැතුව ඉන්නේ නැහැ. ඔව්. වෙන එකක්. එතකොට දැන් මේක ඇවිල්ලා තව එකක් ආවම පස්සේ ඒකත් එක්ක ගනුදෙනු කරනවා. ඒක ගැන හිතනවා. පොඩි වෙලාවකට හරි සමහරලාට ඩිංගක් වෙලාව දිගට අල්ලනවා. සමහරලාට පොඩි වෙලාවකට අල්ලනවා. සමහරට වැඩින් හිතා යනවා. සමහරට පොඩ්ඩක් වෙලා හිතේලා අතහැරලා දානවා. ඔහොම තියෙන සමහර අවස්ථාවල් තියෙනවා මේ හිතට එකක් ආවන් පස්සේ එක සිතුවිල්ලක් ආවන් පස්සේ ඒක ටේස් කර ඔහේ සීනි බෝලියේ කටේ දාගෙන ඉන්නා වගේ ඔහේ දිගට අල්ලගෙන ඒක වෙන එකක් හිතන්නේ ඒකම ඔහේ අල්ලගෙන ඉන්නවා. එහෙම ඒවා තියෙනවා. සමහර සිතුවිලි සමහර ඒවා තියෙනවා. සමහර අවස්ථාවල් තියෙනවා මේ හිත නිකන් එක පින්තූරයේ ඉන්නේ පොඩි වෙලාවයි. ඊළඟට තව එකකට මාරු වෙනවා. ඒකේ ඉන්නේ තව ඩිංගයි. තව එකකට මාරු වෙනවා. ඒක හොඳ ඒවා වෙන්න පුළුවන්, වැඩකට තියනවා වෙන්න පුළුවන්, වැඩකට නැතිව වෙන්න පුළුවන්. ඒකෙන් පොඩ්ඩක් මාරු වෙනවා. ඒකේ ඩිංගක් ඉඳලා තව එකකට මාරු වෙනවා. ඔහොම මේ ක්වික් ජම්පින් රේට් එක හරි වැඩි. එහෙම අවස්ථා තියෙනවා. දැනගෙන තියෙනවනේ. තියෙනවනේ. මනසේ ඔය වගේ රැඳෙන අවස්ථාවල්, පයින් අවස්ථාවල් කොහොම තියෙනවා. සමහර අවස්ථාවල් තියෙනවා මෙන්න මෙහෙම. තමන් ඒක සාමාන්‍ය භාවනා කරනකොට එහෙම සිද්ධ වෙන අවස්ථාවක්. තමන් මීට පෙර අත්දැකපු නැති යම් මානසික ඒවා ගෙයක් දොරක් වගේ, වලාකුලක් වගේ, වාහනයක් වගේ, ප්ලේන් එකක් වගේ රූප නෙවෙයි. එහෙම නෙවෙයි. නමුත් නිකන් හැඟීමක් විතරක්. හැඟීමක් වගේ දෙයක් විතරක්. ඒක මෙහෙමයි. ඒ එනදී ඇවිල්ලා නිකන් කලර් එකක්. ස්ක්‍රීනි ගතියක්. කලර් ගතියක්. අන්න ඒ වගේ එකක් එන්න පුළුවන්. නිකන් හැම තැනම සමයි. දැන් අහසයි වලාකුළුයි කියලා කියන්නේ වෙනස්නේ. වලාකුළු තියෙන අහසේ හැබැයි අපිට අහසක පාටක් පේනවනේ. නේද? එතකොට අහසේ පාට දැන් මේ අහසේ පාට දැනෙනකොට මෙහෙම එකක් තියෙනවා නිකන් ඒක නිකන් එක ගානට නිකන් පේන්ට් කරා වගේ නෙන් තියෙන නිකන් මේ සමව පේන්ට් කරපු ගතියක් නේද තියෙන්නේ. නිල් පාටට. නිල් පාට එහෙමනේ තියෙන්නේ. එතකොට වලාකුළු එහෙම නෙවෙයිනේ. වලාකුළු වල දෙන නිකන් පැචි තියෙනවානේ. වලාකුළු අඩුයි වැඩි සමහර ඒවා කළු පාටට හුරුයි සමහර සුදු බ්‍රයිට් එහෙම තියෙනවානේ. අලු පාටට හුරුයි. නමුත් වලාකුළු නැති අහස ගත්තයින් පස්සේ දැන් එක ගානට පේන්ට් කරපු ගතියක් තියෙනවා. දැන් අපේ මනසෙත් එනවා නිකන් එක විදිහටම ඒක රූපයකුත් නෙවෙයි. නමුත් එක විදිහට එක කලර් එකක් නෑ එක කලර් එක අලු පාටන් අලු පාට විතරයි නිල් පාටන් නිල් පාට විතරයි. ඒ වගේ නිකන් ඒ වගේ දේවල් තියෙනවා. නිකන් රත්තරන් පාට නම් රත්තරම ආලෝකයක් වටනවා නම් ඒ වගේ ඔය වගේ තමන් සාමාන්‍ය ජීවිතයකදී අත්විඳින්නේ නැති නිකන් මේ අරමුණුත් එනවා. ඕවත් ඇවිල්ලා හිතට අරමුණක්ම තමයි. නිකන් ෂැඩෝ නැතුවනාට අරමුණක්ම තමයි. ඒ වගේ දේවල් සමහර රට නිකන් බ්‍රයිට් ඒවා
ඒවත් ඉතින් ඇයි එහෙම කියන්න පුළුවන්කමද? හිත එතෙන්ට ගිහිල්ලා දැනගන්නවද? හිතේ එතෙන්ට ගිහිල්ලා දැනගන්නවා. හිත තේරුම් ගන්නවා. හිත ඒකත් එක්ක බද්ධ වෙනවා. නේද? යම් කිසි වෙලාවක් ඒ ගතියත් එක්ක ඉන්නවයි කියලා කියන්නේ එහෙනම් හිත ඒකත් එක්ක කනෙක් වෙලා කියන එක. ඒක නිසා මේ මානසික ධර්ම ස්වභාවය, මනෝමය ධර්ම ස්වභාවය සමහර ඒවා තිබෙනවා මේ අර දැනගන්නා හිත කුලප්පු කරනවා. සමහර ඒවා තියෙනවා හිත දැනගන්නාව හිතට නිකන් රහක් අල්ලලා දෙනවා. සමහර අර මනෝමය පින්තූර තියෙනවා ඒ රහකුත් වැඩිපුර නෑ, ගටා දෙන්නෙත් නෑ, හැල හැප්පීමකුත් නෑ. ඔහේ නිකන් අර මේ නේ ඔහේ නිකන් කිසි තේරුමකුත් නෑ, නිකන් ඔහේ බලාගෙන ඉන්න. ඔය පින්තූර ස්වභාවයක් තියෙනවා. සමහර ඒවා තියෙනවා ඒක සමහර වෙලාවට මනස ගිහිල්ලා ඒ මනසට දැනෙන දේ ටිකක් හාරලා විපරම් කරලා අවුස්සලා මෙනෙහි කරන ගතියකුත් තියෙනවා. ඒ පේන දේවල්. ඒවා වෙන්නේ භාවනා අවස්ථාවකදී. එහෙම අවස්ථාවක්. ඒක නිසා මේ හිත අර මානසිකව දැනෙන පින්තූරව සම්බන්ධයෙන් වැඩ කරන්නේ එක එක වෙලාවට එක එක විදියටයි. මේ කාරණේ තේරුණාද? මේ පින්වතුන් අත්විඳලා තියෙනවද? එහෙ නැත්නම් මේ වින්නහය මට විතරක්ම වෙච්ච එකක් නුවද්ද? එහෙම නෑ නේ. ඔක්කොටම මේ විදිහටනේ තියෙන්නේ. හැබැයි වැඩිපුර තියෙන්නේ මොකක්ද? වැඩිපුරම තියෙන්නේ අරමුණු එනවා, අරමුණුත් එක්ක රණ්ඩු වෙනවා. අරමුණු එනවා, අරමුණුත් එක්ක ඔහේ නිකන් ඇලිලා ඉන්නවා. ඒකට සාමාන්‍ය ලෝකයා කියන වචනයක් තියෙනවා. සාමාන්‍ය තරුණ කට්ටිය තමයි ඔබ කියන්නේ. ඈ? මනෝ ගහනවා කියලා කියන්නේ. මනෝ ගහනවා කියලා. එහෙමනේ කියන්නේ. ඒ කියන්නේ මනෝ ගහනවා කියලා කියන්නේ ඒකේ යම්කිසි රසයක් විඳ ඔහේ ඒකත් එක්ක ගනුදෙනු කන්නත් එපා වතුරත් එපා. මනෝ ලෝකේ ඒකත් එක්ක බද්ධ වෙලා ඒකත් එක්ක ඔහේ ඉන්න ඒකත් නිෂ්පාදනය වෙන්නා වූ මේ ගෙවල් දොරවල් ටික හදාගෙන යාන වාහන හදාගෙන ඒකත් එක්ක බද්ධ වෙලා ඔහේ ඒකත් එක්ක දිගට යනවා. පිට ලෝකේ ගයක් හදන්නා වගේ නෙවෙයි ඒකේ. දැන් සාමාන්‍යයෙන් මෙහි එළිය ගයක් හදන්න නම් එළිය වාහනයක් ගන්න නම් ටැක්ස් යන. ටැක්ස් ගහනවා සල්ලි දෙන්න ඕන. අරගේ සල්ලි නැහැ. සල්ලි අය කරන්නේ. ඈ? කාලේ විතර ඒකට ඇත්තට කොච්චර ඒ වගේ හිතුවත් සල්ලි අය කරන්නේ නැහැ. free of charge. no charge. ඉතින් ඔය හිත එනවා. ඉතින් මනෝ ලෝකේ මනෝ ගහනවායි කියලා තමයි ඔකට කියන්නේ. ඒක හේතුව ඒකේ තියෙනවා ස්ටිකි ගතිය. කොහොල්ලෑ ගතිය. එහෙම ගොඩාක් බහුතරයක් ඉන්නේ ඒ ගතියේ සහ අනිත් එක තමයි ගැටෙන ගතිය. මේ ඔය දෙකේ තමයි වැඩිපුර. කුසලාරම්මණිකේ වයවල වෙනස්. කුසලාරම්මණය කියලා කියන්නේ මොකද්ද? ඒ කුසල දැන් අපි skillfully handle කරනවා කියලා කියන්නේ එහෙම එනේ ඒවා ඔක්කොම අයින් කරන්න යන්නෙත් නැහැ. අයින් කරන්න යන්නෙත් නැතුව, බාර ගන්නෙත් නැතුව මොකවුද මේ කියලා විපරම් කරන. මොකද්ද මේ? මොකක් සම්බන්ධින්ද මේ? ඇයි මෙහෙම හිතුනේ? මොකද්ද මේකේ තිබෙනා වූ බලය? අන්න ඒ විදිහට කිරන්න යනවා. දැන් මම උදේ කිව්ව නේද හිත දිහා බලන්නයි කියලා. ඇලෙන්න කිව්වද? ගැටෙන්න කිව්වද? නෑ. එනේව මොකද්ද කරන්න කිව්වේ? අන්න බලන්න හොඳට මෙනෙහි කරන්න දකින්න. ඒකේ කරන්නේ මොකද්ද? ඒකේ නවත්තන්නේ නෑ. ඒකේ හිතුවිලි නවත්තන්නේ නෑ. නවත්තන්නේ නැතුව ඒ තෙන්ද එනේන ඔෆිස් එකට එනේන එක්කිනා කවුද? මොන ගමින්ද ආවේ? නම මොකද්ද? මොකෝ මේ? හොඳට
හොයන බලන එක තමයි විපරංකරණය. අන්න ඒ විපරං කිරීම කරන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ පළවෙන්නගේ. එතන ඉන්න දෙන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් තමයි ඉතින් හොඳටම තියෙන්න ඕනනේ මොකද්ද? එතෙන්ද අර සිහිය කියන එක්කිනා තියෙනවා. එයා එතන තියා තියන්න ඕනේ. සිහිය කියන එක්කිනා තියලා තිබ්බම පස්සේ එයාගේ ඩියුටියක් තියෙනවා එන එක්කිනාට තව එක්කෙනෙක් ආවා. එක්කෙනෙක් ආවා කියලා ප්‍රඥාව යොමු කරනවා. තව හිතවිල්ලක් ආවා. ඒකට දාන්න. තව හිතවිල්ලක් ආවා. ඒකට දාන්න. එතකොට සිහිය කරන්නේ මොකද්ද? අර ප්‍රඥාව ගෙනියලා අර මොකද්ද ආරම්මණයට යොමු කරවමින් පවතිනවා කියන්නේ. ඔන්න ඕක තමයි දැන් මේ අපි මේ චිත්තානුපස්සනාවට විශේෂයෙන්ම මූලික වශයෙන් දැනගත යුතු දේ. දැන් ওই ටික කිව්වනේ. දැන් කියනවා ඊට එකට යන්න තියෙනවා. සමාධියෙන් කරන්නේ ස්වාමීන් වහන්සේ සතිය තියෙනවා. සමාධියක් තෝරනවානේ ස්වාමීන් වහන්සේ. සමාධියෙන් කරන්නේ මෙහෙමයි. සමාධිය කරන්නේ සමාධියෙන් කරන්නේ මෙහෙමයි. දැන් අපි අරමුණු নানা ප්‍රකාරයිනේ. ඒ নানা ප්‍රකාර අරමුණු වලින් මෙහෙම හිතන්නකෝ බලන්න. මේ ඉස්කෝලේක උගන්වනකොට ඉස්කෝලේ ඉගෙන ගන්නේ කවුද? ළමයිනේ. එතකොට ඒ ළමයි ඉස්කෝලේ ළමයි ඇත්තට හැබෑටම ඉස්කෝලේ ඉගෙන ගන්නේ ළමයි. හැබැයි ළමයි වුණාට ඔක්කොම එක සමාන නැහැ. සරලව කිව්වොත් එහෙම ළමයින් තමයි ශිෂ්‍යයාව තමයි ඉගෙන ගන්න. හැබැයි ඔක්කොම එක ගානක නැහැ. එතකොට ඒ එක උගන්නන්ට ලේසි වැඩ කරන්නට ලේසි වෙන්නේ මොකද්ද? එක ගානකේ කොටසක් එක වයස් ප්‍රමාණයක එක තීරුවක කොටසක් ගත්තොත් විතරයි. එතකොට ඒක එකයි. එහෙම වුණාන් පස්සේ වැඩේ කරන්න ලේසි. දැන් යම්කිසි කෙනෙක් ඔය grade 1 එක, grade 2 එක, 3 4 5 එහෙම දාලා ඔක්කොම පස්සේ ඒක levels වෙනස්නේ. එතකොට අපේ හිත එක මේක හිටින්නේ නැහැ. මේ ඔය වගේ අපේ හිතට එනවා අරමුණු මහා ගොඩක් එනවා. ඒ අරමුණු নানা ප්‍රකාරයි. ඒ নানা ප්‍රකාර අරමුණු වලින් එක එක levels. එක එක ශක්ති. එක එක බල. ඉතින් ඕකෙන් අපි තෝරගන්නවා හිතට එක level එකක් අල්ලලා දෙන්න. එතකොට එක level එකක් අල්ලලා දුන්නාන් පස්සේ ඔය සිහියයි නුවණයි දෙක වැඩ කරන්නේ ඒකේ විතරයි. එතනින් එහාට ට්‍රැක් එකෙන් පයින්නවා නම් කියන්නේ ඒ රේන්ජ් එකෙන් එළියට ගියා කියලා. දැන් අන්න ඒ එක රේන්ජ් එක ඒරියා එක හොඳට තියාගෙන අනිත් levels වලට යන්න නොදී පවත්වනවා කියන ඔය ගතිය කරන්න පුළුවන්කම තියෙන සමාධියට. මේක තේරුණාද? ඒතකොට සමාධිය සහිතව හඳුනා ගන්න එක ගොඩක් උඩින් හඳුනා ගන්න පුළුවන්. ඔව් ටිකක් වැඩෙන්න ඕනේ. දැන් මේ තමයි මම කියලා දීපු මේ ග්‍රවුන්ඩ් එක. සිතට අරමුණක් දැන් අපි භාවනා කරනකොට මොකක් හරි මතක් වෙනවා. ඒකට ඒක අරමුණක් එනකොට ඒක අරමුණට අපි සිතිවිලි මේ වගේ ඒක ගැන හිතනවා. මලක් මතක් වුණා කියන්නේ මල කැඩුවා, පූජා කෙරුවා. ඒක දිගට යනකොට එහෙම කරලා ඒක නේද සිතිවිලි කියනකොට එන්නේ. එතකොට සිත නේද ඉස්සෙල්ලාම දැනගන්නේ මල කියන. ඊට පස්සේ අපි ඒකට සිතින් හිතෙන් ඒක හිතනවා දිගටම. සමහරවිට දිගට යනවා. නැත්නම් අපි ප්‍රඥාවෙන් හඳුනගත්තොත් එහෙම සිතේ එනවා එහෙම තියෙනවා. මේ අරමුණක් ආවන් පස්සේ කවදාකවත්ම අරමුණක් නැතුව හිතේ ඉන්නේ.
වැඩක් නැහැ. එතකොට අරමුණක් ඇවිල්ලා ඉස්සරහා තියෙනවා හිත දැන් කොයි වෙලාවක හරි නැගිට ගම මාව දැනගනීවා කියලා. එහෙම ඒකුත් වෙන්නේ නැහැ. හිත එනකොටම අරමුණක් එනවා අරමුණ එක්කම හිතත් එනවා. ඊට පස්සේ ඒකේ තිබෙනා රහ එක තමයි ඒක හිත දිගට යන්නේ. ඔව්. අපි කියනවා සිතුවිලි කියලා. ඒකට සිතුවිලි කියලා කියනවා සාමාන්‍යයෙන් ඉතින් අන්න දැක්කද? කුඩ අහන්න තියෙන ඒ පොඩි ඒකට දානවා. ප්‍රපංචත් තියෙනවා තමයි. දැන් අපි මේ ඔය කොහොමද තිබිච්චා? මෙන්න මේක හිතන්න. දැන් චිත්තානුපස්සනාව කියනනම් කියලා කිව්වේ. දැන් ওই චිත්තානුපස්සනාව වඩන විදිහයි දැන් මේ කියන්නේ. දැන් ඔය කිව්වේ ගොඩක් ප්‍රැක්ටිකල් සහ තියරිටිකල් කැලී ටිකක් එක්කාසු කරලා තමයි මේක කිව්වේ. මේකට සෑහෙන කාල වේලාවක් ගියා. මේ පින්වතුන්ට මේක කියන්න මේ විදිහට හේතුව මේ ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරිම ලයිව්. ඒක නිසා ඒකේ තිබෙනවා මේ ලයිව් ගතියෙන් දැනගත්තොත් එහෙම නිකන් ෂැඩෝයි නැතුව ඒකේ තියෙනවා හරිම කලෙලියක් තියෙනවා සහ අවබෝධයක් තියෙනවා. අපි ධර්මයේ තේරුම් ගන්න ඕන වෙන්නේ ඔන්න ඔය විදිහටයි. මේ චිත්තානුපස්සනාව වඩනකොට ඉස්සෙල්ලාම තිබෙන්නේ අපි ඉන්න තැනේ ඉඳලා ඉස්සරහට යන්න. අපි ඉස්සෙල්ලාම ග්‍රවුන්ඩ් වෙලා ඉන්න තැන ඉඳලා තමයි චිත්තානුපස්සනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඇයි අපි මෙහි ඇවිල්ලා ඉන්නේ? මනුස්ස ලෝකේට. මේකට ආස කරපු නිසා, මේක පැතුු නිසා, මේක ඕන කරපු නිසා. දැන් එතකොට අපි වැඩිම ඉන්නේ මොකක් එක්ක කිව්වද? අර අපි කිව්වේ මනෝ ගහනවා කියලා නේද? කොහොමද තියෙන්නේ? මේ මම කියන්නම් කරුණ එකක් තමයි පේලි දෙකක් කියන්න. ඒ පේලි දෙක හොඳට ඉගෙන ගන්න. ලියන්න එපා. ලියනවයි කියලා කියන්නේ ඉගෙන ගන්න නැහැ කියන එකයි. ඉගෙන ගන්න තියෙන දේ ලියා දානවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඊට පස්සේ වෙලාවක ලියා ගන්න. දැන් වචන දෙකක් කියනවා. ඒ තමයි සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. කියන්න බලන්න. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. කිය සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. මේ නුවණ අවදි කරලා මේ හිත් දෙකක් බලන තාල. හිත් ඔක්කොම කීයක් තියෙනවා කියලා කිව්වද? 89ක් තියෙනවා කියලා කිව්වා. සිත් 89ක්. මේක මම මකනවා. හරි. දැන් දැනගන්න ඕන මොකද්ද? සරාගී සිතයි වීතරාගී සිතයි. සරාගං චිත්තං වීතරාගං චිත්තං. සිත කීයක් තියෙනවද කියලා ඔක්කොම 89. මේ 89 මේ රාගී සිත හොඳ එකක්ද නරක එකක්ද? නරක එකක්. අකුසල් සිත කීයක් තියෙනවද? 12ක් තියෙනවා. අකුසල් සිත තියෙනවා 12. ඒ අකුසල් සිත 12යි. තිබෙනවා අකුසල සිත් 89 12ක් ගියාව කීයද?
ෂුවර්නේ? හරි. එතකොට 12ක් ගියාම එතකොට මේ සිත් 12 තිබෙනවා විශේෂිත සිත් 8ක්. ඒ සිත් 8 තිබෙන්නේ කොහොල්ලෑ ගතියෙන් යුක්ත වෙච්ච හිත් 8ක්. නිකන් මේ ඒ සිත් ඒකට කියනවා ලෝභ සාගත සිත් කියලා. ලෝභ සාගතයි. ලෝභයෙන් යුක්තයි. ඒ ලෝභ සාගත සිත් ඇත්තට ගන්නවා සිත් 8ක් තියෙනවා ලෝභ සාගත සිත්. ඒ ලෝභ සාගත සිත්වල සමහර ඒවා තියෙනවා සෝමනස සාගතයි, සමහර ඒවා තියෙනවා උපේක්ෂා සාගතයි. සමහර සිත් උපේක්ෂා සාගතයි. එතකොට මේ අපිට දැනගන්න පුළුවන් මේ සමහර වෙලාවට මේ සමහර සිත් තියෙනවා ඒ ආපු අරමුණ ගැන අතියරින්න නැතුව ඒක පතපතා ඒකත් එක්ක ජීවත් වෙන්න කණ්ඩ නැති වුණක් කවට මේකත් එක්ක ඉන්න පුළුවන් නම් හරි හොඳයි. මේ විදිහට හිතන එකත් හොඳයි. මේකේ තියෙනවා හරි සැපයක් කියලා ඒකත් එක්ක ඒකාබද්ධ වෙලා ඒකත් එක්ක ඒකාත්මීය වෙලා ඒකාබද්ධ වෙලා එකට ගැලපිලා එකට යෝග වෙලා ඔය හිත ඒක ඒ හිතවිල්ලේ තිබෙන ගතිය හිතන්න රහක් ඇති වෙනවා. සමහර වෙලාවට මේ රටේ උදේට අවුව පෑවුවන් පස්සේ අවුව වැටුණාන් පස්සේ එළියට ගිහින් බලනකොට හරි අමුතු ඒ අවුවේ තියෙන හරිම සුඛාස්වාදනීය ගතියක් නේද? අවුවේ දිනකන් අපිට නිකන් හරිම මේ ඒ ඇතුළට යන්න කැමති නෑ. හරි ලස්සනයි. ඉතින් හරි සැපයි. ඉතින් හොඳට ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඔය සිතුවිල්ල ASCII ඉන්න කොටත් ඔන්න ඔය වගේ තියෙනවා නිකන් අර අවුව පෑවුවා වගේ නිකන් අපිට ඒකේ ASCII ඉන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? හිත ගිහිල්ලා අර අරමුණ හොඳට විඳිනවා. ආන්න ඒ හිත වලට කියනවා මොකද්ද? රාගී සහිත සිත. ලෝභයෙන් තියෙන ලෝභයෙන් මිශ්‍ර වෙච්ච හිත කියලා කියනවා. එතකොට ලෝභය සහිත සිත් කීයක් කියනවද? 8ක් තියෙනවා. මේ අපිට යම්කිසි විදියකින් ඒක හඳුනා ගන්න පුළුවන් නම් මෙතන මේ තියෙන්නේ මේ හිත මේ අරමුණ අතාරින්නේ නැහැ. මේ අරමුණට හොඳටම කාවැදිලා තියෙන්නේ. අරමුණ යනවට කැමති නැහැ. අරමුණේ තිබෙනා වූ රසය හොඳට ගිලිමින් ඉන්නේ. ওই විදිහට හිත දිහා බලන්න පුළුවන් නම් ඒ අවස්ථාවකදී ඒ කරන්නේ මොකද්ද? සරාගී සිත, ලෝභී සිත, ස්ටිකී සිත, කොල්ලා සිත හඳුනා ගන්නවා. ආන්න ඒක කියනවා සරාගී සිත දැනගන්නවා කියලා. ඕක කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි සරාගී හිත හඳුනාගන්නේ. ඒක අවස්ථා සමහර ඒවා තියෙනවා සැර වැඩි. සමහර ඒවා තියෙනවා සැර අඩුයි. ඒ කියන්නේ සමහර සිත් තියෙනවා මේ ස්විච් ඔෆ් කරන්න හරි අමාරුයි. සමහර සිත් තියෙනවා යන්නේ. එහෙම එකක් තියෙනවා. සමහර සිත් තියෙනවා මේ ඒ තරම්ම සැරක් නැහැ. ඒකේ යම්කිසි රහකුත් තියෙනවා. හැබැයි දැන් නෑ මම පස්සේ හිතනවා ගැන කියලා නිකන් අතහරින්නෙම නෑ. පෝස්ට්පෝන් කරලා පැත්තකින් තියලා තියෙනවා. අන්න ඒ වගේ සැරසිතුත් තියෙනවා. ටිකක් සැර බාල වෙච්ච ඒවත් ඔය ඔකේ තියෙන ඔය ලෝභ සිත් වල. ඒ ලෝභ සිත් 8 ඔක්කොම එකම රේට් එකේ නෑ. කොහොම හරි ඔය සිතක් හඳුනා ගන්න පුළුවන් නම් සිතක් තේරුම් ගන්න පුළුවන් නම් ඒ හිත ඇලෙන හිත අරමුණට අනුකූලව ක්‍රියාත්මක වීම හොඳට වටහා ගන්න පුළුවන් නම් ඒකට කියන මොකද්ද? විතරාගී සිත, රාගී සිත, ලෝභී සිත දැනගන්නවායි කියලා. ඒක හොඳයි. ඒක චිත්තානුපස්සනාව. මේක වැටහුණාද? ඊළඟට තියෙනවා මෙහෙම. මේ දැන් අපි ප්‍රායෝගික බැලුවන් පස්සේ දැන් ඕක මෙනෙහි කරනවානේ. දැන් ඕක
ලෝභ සිතක් ආවා. ඒ ලෝභ සිතේ තරාතිරම දන්නේ තමන්නේ. ඒකේ තිබෙන්නා වූ අයින් කරන්න ලිහිසීද පහසුයිද කියන එක දන්නේ තමන්නේ. දැන් ඕක මෙනෙහි කර කර හොඳට ටිකක් මේ බැලුවෙන් පස්සේ ඇයි මේ හිත යන්නේ නැත්තේ? ඇයි මේ හිත නවතින්නේ නැත්තේ? ඇයි මේ හිත මේ ආරම්මණයෙන් එළියට අහකට යන්නේ නැත්තේ? ඇයි මේක නැවත නැවත මේකටම පනින්නේ කියලා හොයලා බැලුවන් පස්සේ ඒකේ තිබෙන්නා වූ යම්කිසි රසවින්දනාත්මක ස්වરૂපයක් හින්දා තමයි මේක යන්නේ නැත්තේ. මෙන්න මේ විදිහට හිතා තමයි මේක රහ විඳින්නේ. මෙතනින් තමයි මේක රසට එන්නේ, හිතට උද්දීපනය වෙන්නේ කියලා හොඳට බලාගෙන යනකොට Tamanට එහෙම මෙනෙහි කරනකොටම වෙන්නේ මොකද්ද? අර ලෝභ හිත, රාගී සිත, සරාගී හිත හිමීට නිකන් ෆේඩ් වෙලා නිකන් හැංගිලා හිමීට හැංගිලා ඕම නැති වෙලා යනවා. එහෙම එකක් වෙනවා. එහෙම වුණාන් පස්සේ දැන් හිත කරන්නේ මොකද්ද? අර තිබිච්ච අරමුණ මෙනෙහි කරන එකනේ උනේ. තිබුණ අරමුණ මෙනෙහි කර. දැන් මෙනෙහි කරගෙන යනකොට ඒක තව එකකට කන්වර්ට් වුණා. චේන්ජ් වුණා. දැන් කරන්නේ මොකද්ද? අර හිත පිළිබඳව ඒකේ තිබෙන්නා වූ තරාතිරම පිළිබඳව මෙනෙහි කරගෙන යනකොට ලෝභී ගතිය නැති වෙලා මෙනෙහි කරන්නා වූ ගතිය ඇති වෙනවා. ඒ කියන්නේ ඉන්වෙස්ටිගේටින් ගතිය ඇති වෙනවා. එහෙම ඇති වෙනකොට ඒක නරක හිතක් නෙවෙයි. ඒක හොඳ හිතක්. ඒක කුසල හිතක්. ඒ කියන්නේ දැන් නරක හිතක් රස විඳින තාක්කල් තමයි ඒක නරක. නරක හිතක් විපරම් කිරනකොට විපරම් කිරීමේ හිත එනවා, නරක හිත යටු වෙලා යනවා. හැබැයි මෙහෙම හිතන්න පුළුවන්. එක හිත දෙකක් එක වෙලාවක ඉන්නේ නැහැ. මේ මං කියන එක තේරෙනවද? හිත දෙකක් එක වෙලාවක තියෙන්නේ නැහැ. ඒක නිසා එක හිතක් එනකොට අනිත් හිත යන්න ඕන. දැන් අපි හිතමු රාගී සිතක්, ලෝභ සිතක් ආවා. ඒක ගැන දැන් ඊට පස්සේ දෙවනු වෙන්නේ ඒක මත්තට විපරම් කිරීමේ හිත එනවා. ඒක එක්සැමින් කරනවා. එහෙම කරගෙන යනකොට අර ඉස්සරලා පවත්තපු හිත දැන් මොකද උනේ? නැති වෙලා ගියා. නමුත් ඒ වෙලාවට සජීවීව ඒ හිත නැති වුණාට මේ දැන් ඩිංගකට ඉස්සරලා ඉඳලා ගිය හිතේ මතකය තියෙනවා. ඒක නිකන් ඒ මතකය කියන එක ඒ වෙලාවට නිකන් ඉන්නවා වගේ තමයි දැනන්නේ. හැබැයි නැහැ. ඒක නැහැ. අර ඒ එක්කම තිබිච්ච හිත නැති වෙලා ගිය හිත පිළිබඳව හොඳට හෝදිසිකරනද ඒකී තිබෙනා තරාතිරව මෙනෙහි කරන්න හොඳට පුළුවන් ගතියක් තියෙනවා දෙවෙනි හිතට. ඒ දෙවෙනි හිත මොකද්ද? විපරම් කරන, හොයා බලන හිත. ඒකට කියනවා මානසිකාර හිත කියලා. ඒ මානසිකාර හිත මොකද්ද? කුසල හිත. ආන්න ඒ කුසල හිතාවන් පස්සේ කියනවා විතරාගං වාචිත්තං විතරාගං චිත්තං උපජානාති. තේරුණාද? ඇයි එහෙම වුනේ? දැන් මේ දෙවෙනියට ආපු එක්කිනා රාගයත් ඒක ඇලින්න නෙවෙයි ඉන්නේ. එයා හොයා අර ඉස්සෙල්ලා හිටපු එක්කිනා පිළිබඳව හොයා එනවා. ආන්න ඒ හොයා එන එක ඇවිල්ලා ඉන්වෙස්ටිගේට්. ඒකට රාගී ගතියක් තියනවද? ලෝභ ගතියක් තියනවද? නැහැ. ඒක ස්ටිකි නෑ. ඒක ඇවිල්ලා එතන විපරම් කරනවා. හොඳට හොයලා බලන්න. මේ විතරාගී කියන හිතෙන් කියන්නේ නෑ මේ අර ලෝකෝත්තරයක නෙවෙයි. ඒ වෙලාවට ඒකත් ගණන් ගන්න පුළුවන්. මෙතන වෙන්නේ මොකද්ද? මේ තියෙනවා සාමාන්‍ය කුසල් සිත්, ලෞකික දැන් ඒක කුසල සිතක්නේ. ඒ කුසල් සිත ඇවිල්ලා විතරාගී. ලෝභ නෑනේ. දැන් හිතකින් පරිවර්තනය වෙච්ච තියෙනවනේ. දැන් ලෝභ සිත් කීයක් තියෙනවද?
ලෝභ සිත් 8යි නේ. 8යි. දැන් ලෝභ සිත් 8 ඒකේ තියෙන සැර පිළිබඳව තියෙන මෙනෙහි කරගෙන යනවා. මේ මෙනෙහි කරන්න මේ වගේ පුළුවන්ද? බෑ. එහෙනම් මෙනෙහි කරන්න එන්න ඕනන්නේ වෙන හිත් 8ක් තියෙනවා. ඒ තියෙනවා ඒවට කියනවා කුසල් සිත්. දැන් අර 89න් 8 දෙනෙක් ගැන තරහතන බලනවා. ඒකට එනවා කුසල් සිත් 8 කියලා එකක්. කුසල් සිත් කියන්නේ 8ක් තියෙනවා. මේකට කියනවා අර කාමසෝබන කියලා කියන්නේ. කාමාද. දැන් මේ සිත් 8න් තමයි 8න් 8 දෙනාම ඉන්නේ එක වෙලාවට යන රංචුවට අපි ගිහිල්ලා දෙමු වැඩක් කියලා. එහෙම නෙවෙයි. මේකේ එක වෙලාවට එකයි එන්නේ. ඇවිල්ලා මේව මෙනෙහි කරනවා. එතකොට මේ සිත මොකද්ද? විතරාගයේ සිත. දැන් තේරෙනවනේ. ප්‍රායෝගිකව හඳුනා ගන්න ඕනේ රාගී විතරාගී. ඇලෙන්න නොඇලෙන. දැන් ඕක බලාගෙන ගියාන් පස්සේ ඉස්සෙල්ලා තිබුණා නිකන් ඇලෙන ලාටු ගතියක් තිබුණා. දැන් නෑ නේද? තමට ඇවිල්ලා කියනවා සමහර වෙලාවට ඇවිල්ලා කියනවා භාවනා වැඩසටහන් වල සායනාස අර ඉස්සෙල්ලා හිතක් සායනාස කිව්වා ඒක තිබ්බ බල යනකොට මේ නැති වුණා සායනාස. මං ගත්තා වගේ. ඔව් ඒ කියන්නේ මොකද්ද උනේ? ඒක අරක ගියා. දැන් මොකද උනේ? දැන් විතරාගේ නොයැලෙන හිතකින් තමයි බලන්නේ. එතකොට වැඩි උනේ මොකක්ද? ඇයි මගෙන් ඇහුවේ ඒගොල්ලෝ? මම කිව්වේ අර සරාගී හිත බලන්න කියලා විතරනේ. විතරාගේ හිත බලන්න කිව්වේ නැනේ. ඒකෙන්ද බැලුවේ නැහැ. නේ? දැන් ඒගොල්ලන් කිව්වේ සරාගී හිත බලන්න කියලා. සරාගී හිත බලන්න කියලා කිව්වම ඒගොල්ලෝ සරාගී හිත බැලුවා. බලාගෙන යනකොට හැබෑවනේ. ඔන්න සරාගී හිත පේනවා. ඒකේ තරාතිරම ඇලෙන ගතිය ඔක්කොම පේනවා. ඊට පස්සේ මොකද වුනේ? ඒක විතරාගී එකකට පරිවර්තනය වුණා. ඒ කියන්නේ අර කුසල් සිතකට පරිවර්තනය. කුසල් සිතෙන් තමයි ඒක බලන්නේ. මම ඉතින් කිව්වේ නෑනේ කුසල් සිත බලන්න කියලා. ඉතින් බැලුවේ නෑ. හරි කී කරුවේ. ඉතින් දෙක කරන්න ඕනේ මොකද්ද? ඒ බලන හිතත් බලන්න ඕනේ. බලන හිතත් බලන්න ඕනේ. ඉතින් මේ සිතෙන් බලනකොට දැන් මේ මගේ හිත ඇලින්නේ නෑනේ, ගැටෙන්නේ නෑනේ. ඉතින් මොකද්ද? බලනකොට අන්න තේරෙනවා අන්න විතරාගී ගතිය. ඒ කියන්නේ ඒ විතරාගී කියලා කියන්නේ ඒ හිතේ ලාටු ගතිය, ස්ටිකි ගතිය මේකේ නැහැ. දැන් තේරෙනවද මේක? දැන් එතකොට හිතක් ආවම පස්සේ තේරුම් ගන්න පුළුවන් දැන් මේ ඉස්සෙල්ලා තිබිච්ච ගතිය, දැන් තියෙන හිතේ ගතිය දැන් වෙනස් කියලා. අන්න ওই විදිහට තමයි චිත්තානුපස්සනාව වඩන්නේ. ওই කාරණේ සම්පූර්ණ වේ. දැන් කියලා දුන්නේ මොකක් ගැනද? කරුණු දෙකක් ගැන. අනිත් එක මේක පැහැදිලිද? සමහරලාට තියෙන මෙහෙම අපිට යමක් තේරෙනකොට සතුටකුත් එනවා. අපි සතුටින් යුක්තවත් ඒක හඳුනා ගන්නවා, දැන ගන්නවා. උපේක්ෂා සහගතවත් අපි දැන ගන්නවා, හඳුනා ගන්නවා. එතකොට ඔය කුසල් සිත් 8ක් තියෙනවා. 8ෙන්ම ඕක කරන්න පුළුවන්. දැන් තේරුණානේ? හරි. ඊළඟ කොටස. සදෝ සංවාචිත්තං සදෝසසිත විහිත දෝසසිත. මොකද්ද මේ? ඔව් අපිට දාගන්න එහෙම එපා දෝෂේ කියලා. දෝෂේ කියලා જાතියක් තියෙනවද? කන જાතියක්. දෝෂේනේ. මේ ඔතන තියෙනවා මේ සිත් 89න්
සිත් දෙකක් තිබෙනවා. ද්වේෂයි. ගැටෙනවා. සමහර හිත්වලට ඒක නිකන් බොයිලරු හිතෝ. ඒ කියන්නේ ඔය ද්වේෂ සිත් දෙක ඇවිල්ලා හරි බොයිලරු ගතියක් තියෙනවා. බොයිලරු කියන්නේ මොකද්ද? පැසෙන හැම වෙලේම හරියට මේ උතුරු තමයි තියෙන්නේ. බොයිලරු ගතියක් තියෙනවා. එතකොට මේ යම්කිසි කෙනෙකුගේ හිතේ මේ කියන්නා මේ ද්වේෂ සහගත හිත පහළ වුණාන් පස්සේ තේරෙනවා නිකන් මේ ආරම්මණයේ පින්තූරයකුත් තියෙන ඒකත් එක්ක සතුටු නැහැ. ආරමුණ අයින් වෙලා යන්නෙත් නැහැ. හිත අතාරින්නෙත් නැහැ. ලෝභිකුත් නැහැ. හරියට ඒකත් එක්ක නිකන් ගැට ගැහිලා බන්ධනේ වෙලා පුදුම විදිහට ඒකත් එක්ක තියෙන මේ බණ කියනකොට මේ සානදර හොඳ නැහැ කවුරුද මේක මතක තියාගන්න යම් කිසි දෙයකින්වත් කොහෙන් හරි බණ එහෙම කියනකොට ඒ පැත්තට කකුල් දාගෙන විහාරේ පැත්තට කකුල් දාගෙන ඉන්න එපා මම ඔක හැම වෙලාවෙම මතක් කරනවා ඔය මෙහෙ විතරක් නෙවෙයි හැමතැනම මතක් කරනවා බණ මේ හිතට වදින්නේ නැහැ හිතේ නැහැ සදෝෂ කියලා කියන්නේ මොකද්ද? ද්වේෂී සිත. ගැටෙන බොයිලර් වෙන හිත. මේ ඒ හිතක් ආවන් පස්සේ තමයි තේරෙනවා මේ අරමුණ අතාරින්නෙත් නැහැ. ඒ පින්තූරයත් එක්ක නිකන් මේ ගැටි තරහ වෙවි ඔය ඉන්නවා කියලා තේරෙනවා. හඳුනා ගන්න පුළුවන් නේද? සමහර සිත් තියෙනවා උතුරුනවා වැඩි. සමහර සිත් තියෙනවා ගැටි ලාවට ගැටි ඉන්නවා. මේ යම්කිසි වතුර එකක් රස්නේ කියලා කියන්නේ මොකද්ද? ඒක ඇතුලේ වතුර එකක් රත් වුණාන් පස්සේ වතුර එක ඇතුලේ රස්නේනේ. ලිපක තිබ්බන් පස්සේ වතුර රස්නේ. ඒ වගේ ඔය ද්වේෂ සහගත සිත ආවන් පස්සේ වතුර විතරක් නෙවෙයි රත් වෙන්නේ. ඒ වතුර එක උණු වෙන ලිප ගාවත් රස්නේ. අර උඳුනත් රස්නේ, භාජනෙත් රස්නේ, අවටත් රස්නේ නේද? ඒ වගේ තමයි මේ ද්වේෂ සහගත හිතක් ආවන් පස්සේ ඒ ද්වේෂ සහගත හිත තියෙන තැනත් රස්නේ වටපිටාවත් රස්නේ වචනත් රස්නේ ක්‍රියාවලුත් රස්නේ හැම ඒරියාවකම රස්නේ. ඉතින් මේ රස්නේ ගතිය සැර ගතිය ගොඩාක් තියෙනකොට ඒකට Tamanට තේරුම් ගන්න පුළුවන් මගේ හිත මේ විදිහටයි මේක තියෙන්නේ කියලා. ආන්න එහෙම හඳුනා ගන්න එකට කියනවා මොකද්ද? ද්වේෂී සිත හඳුනා ගන්නවා කියලා. ඒ කියන්නේ යම්කිසි අරමුණකින් චිත්ත ඒ කියන්නේ මනෝමය පින්තූරකින් ෂැඩෝයි සෙවණැල්ලකින් තමන්ගේ හිතට වේදනාවක් තමන්ගේ හිතට දන ගතියක් රිදවන ගතියක් කකාරවන ගතියක් ආවනම් අනිවාර්යයෙන් මොකක්ද ඒක? දේශාගතිය. ඒ දේශාගතියෙන් හඳුනා ගන්න විදිය. ඕක දැන් මෙනෙහි කරන්න. දැන් කිව්වනේ දේශාගතිය මෙනෙහි කරන්න කියලා කිව්වා. දැන් දේශ සහගත හිත මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට තේරෙනවා තරහතරම. අහවල් දේ ගැන හිතන්නේ, අහවල් කෙනා ගැන හිතන්නේ, අහවල් සිද්ධිය ගැන හිතන්නේ, පරණ පැත්තට යනවා. මේ විදිහට මේකද සමහරලාට හිත තියෙනවා. සමහරලාට මෙන්න මෙහෙම තියෙනවා. ගොඩාක් අයත් එක්ක කතා කරාන් පස්සේ චිත්තානුපස්සනාව අඩු වුණාන් පස්සේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් අපේ තරහකාරයෙක් ඉන්නවනේ. අකමැතියෙක් ඉන්නේ. තරහකාරයා. එයා වැඩ කරලා තියෙන්නේ එක හතුරුකමයි ඒක නොහොබිනා වැඩක් විතරයි කරලා තියෙන්නේ අපිට. එකයි. එතකොට හැබැයි ඒ කරපු දේ හිතේ කෙටිලා තියෙනවා අලවංගු වලින් තමයි මේක ඇඳලා තියෙන්නේ. හොඳට. මේක හොඳට මේ ඒකට කියන්නේ එන්ග්‍රේව්. ඔක කොටලා තියෙන එන්ග්‍රේව් කරලා තියෙන දැන්. ඈ දැන් ඔක ලිව්වන් පස්සේ ඔක උණු වෙලින්ම කියලා උණු වෙලින් වගේ ලිව්වා නම් මොකද වෙන්නේ?
ඕක නිකන් හුරුවම පස්සේ ගහන්න. එංග්‍රේසියෙන් පස්සේ ඔක දෙන්නේ. ආකියොලොජි තමයි. ආකියොලොජි කියලා පුරා විද්‍යාව. ඒ කියන්නේ ඒක අවුරුදු ගාණක් ගියත් ඒක පුළුවන් මේ මතු කරලා ගන්න. ඔය වගේ දැන් මේකේ එන්ග්‍රේව් වෙලා තියෙන අකුරු. ඉතින් දැන් මේ එක වරදක් කරපු එක දැන් ඊට පස්සේ තරහා කොච්චරද කියනවා නම් ඒ තරහකාරයා ඒ සිද්ධිය කරපු එක්කිනා සම්බන්ධයෙන් එයා නොකරපු ඒවත් කරයි කියලා හිතනවා. Tamanට මොකක්වත් කරලා නැහැ. හැබැයි එයා මේකත් කරොත් මෙහෙ විදිහට කරා කියලා නොකරපු ඒවත් කරපු බවට හිත ප්‍රොජෙක්ට් එකක් ගෙනියනවා. නිකන් මේ ප්‍රොජෙක්ට් කරනවා මේකට කරන්න මේ විදිහට කරන්න ඕනේ කියලා නොකරපු ඒවත් කරායි කියලා හිත ගැටි යනවා පින්තූරය. ඕක දැකලා තියෙනවද? හොඳ දැකපු අය අත උස්සන්න බලන්න. අනේ ඕක ඔය වගේ හිත ඔය වැඩේ කරන බව දැකපු අය විතරක් අත උස්සන්න. හරි. එහෙම තියෙනවා. එහෙම ඒක තමයි මේ සදෝෂ චිත. දැන් බලන්න ඒකේ හැටි එක වරදයි කරන්නේ ඊට පස්සේ මොකද කරන්නේ හිත ප්‍රොජෙක්ට් කරනවා එයා මේ තවත් එකක් කරලා තියෙනවා. තවත් එකක් කරලා තියෙනවා කියලා ප්‍රොජෙක්ට් කර අර දැන් තරහ වෙනවා නම් අර එක සිංගල් වැඩේටනේ තරහ වෙන්න ඕනනේ. දැන් මෙයා කරන්නේ මොකද්ද? එයාගේ හිතින් අර මනුස්සයා නොකරපු දේවල් ප්‍රොජෙක්ට් කරලා ඒකට තරහ වෙනවා. තව එකක් කරලා ඒකට තරහ වෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? අර මනුස්සයා එකක් කළා දාන්න අයින් කරලා ඉන්නවා. දැන් ඊට පස්සේ ඒකෙන් පොකුරු හදා මොකද කරන්නේ? තමන් තව දේශසිත ලින්ක් කර යනවා. අමුණා ප්‍රොජෙක්ට් කර පැල කර යනවා. ඉතින් ඔන්න ඔය ගතිය සිහිය පාවිච්චි කරේ නැත්තම් ඉන්වෙස්ටිගේෂන් එකක් කරේ නැත්තම් යෝනිසෝ මනසිකාරයක් දාලා ඔක බැලුවේ නැත්තම් එහෙම මොකද වෙන්නේ? කෙලින්ම ඒක කෙලින්ම කටු පඳුරු යායට මෙයා හදනවා. හිත මෙනෙහි කරපු ගමන්ම ඇත්තට අර විදිහ එකක් කරා. හැබැයි මේක කරේ නෑනේ. එයාදා මේක කරේ නෑනේ. නිකන් හිතන්නේ කියලා අර හිතන ගතිය හොඳට තේරුම් ගන්න පුළුවන්. එහෙම ගත්ත ගමන් ප්‍රොජෙක්ට් එකේ නවතිනවා. ඉස්සර නම් එහෙම තමයි ස්වාමීන් වහන්සේ දිගට හිතන් යනවා. දැන් හිතනවා දැන් මේ තමන්ම නේද මේක කරන්නේ මටම නේද අකුසලයේ හැදෙන්නේ කියලා. ඒකෙන් මං මිදෙන්න ඕනේ කියලා. කොච්චර වටනද? අන්න ෆලෝ කරන්න. ඒකනේ ඒ කියනවා බුදුරජාණන් වහන්සේ භජේත මිත්තේ කල්යන්න. මේකනේ. ඈ? දැන් එහෙම තමයි. ධර්මය ආපුවාන් පස්සේ ධර්මය ඇසුරු කරාන් පස්සේ අපි අල්ලන්ට හිතේ ඉගෙන ගන්නවා. මේ හැම එකක්ම කියන්නේ හැම එකක්ම පොයින්ට් කරලා දෙන්නේ මේ සජීවී කැලි වලින් අවුස්සලා අරගෙන කියලා දෙන්නේ. එතකොට මේ පින්වතුන්ට මේ පුළුවන් තනියෙන් එනකොට මේ අර කියපු වැඩේ තියෙන මම මේක හිත තමන්ගේ හිත තමන්නේ දන්නේ මේ අර කියපු වැඩේ නේද මේ කරන්න පටන් ගන්න කියලා. එතකොට ටක් ගාලා අර හොයා බලන හිත අවදි වෙනවා. ඒක තමයි සිහිය නුවණ ඒකට කනෙක්ට් කරනවා කියලා කියන්නේ. හරි හොඳයි. ඉතින් ওই විදිහට බලාගෙන යනකොට දැන් තේරෙනවා අර ප්‍රොජෙක්ට් කරන ඒවත් නවතිනවා. ඊට පස්සේ අර මිනිස්සයා කෙරෙහි තරහවේ ඇත්තටම කරපු එකක් තියෙනවනේ. ඒකට එනකොටත් තියෙනවා මේ හිත නිකන් දැවෙන ගතියක් තියෙනවා. නිකන් මේ මෙතනනේ පිච්චෙන්නේ. මෙතනනේ කරකස වෙන්නේ. මෙතන තැවෙන්නේ. කියලා අර තැවෙන ගතිය රේට් එකේම හොඳට අහු වෙනවා. බලාගෙන යන්න පුළුවන්. බලාගෙන යනකොට මේ එහෙම බලන එකත් 아무තු ටේස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒවා පේනවනේ. හරි සතුටුකුත් දැනෙනවා. ඒ දකින්නේ මොකෙන්ද?
අර කුසල් සිතකින් තමයි අර කුසල් සිත 8ක් තියෙන ඉස්සලා කිව්වේ ඒකෙන් තමයි මේ දෙක දකින්නේ. දැන් එතකොට මෙන්නේ මොකද්ද? වීත දෝෂී හිතක්. අර කුසල් සිත් වලින් තමයි ඒක බලන්න පුළුවන්කම තියෙන්නේ. කාමාචර කුසල් සිත් තියෙනවානේ. එහෙන් බලාගෙනට හොඳට පේනවා දැන් ද්වේෂේ නැති වෙනවා. ද්වේෂේ නැති වුණා. ඊට පස්සේ අරමුණ වෙනස් වෙනවා. අනිත් එක තමයි මේක තේරුණාද? දැන් වෙලාව 3යි. අපි එහෙනම් ගිලම්පසට නවත්තමු. තව මේක තියෙනවා ගොඩාක් ටිකක් කියන්න. අපි ඊළඟ අවස්ථාවේදී අපි මේක පාවිච්චි කරමු. ඇත්තටම මේ චිත්තානුපස්සනා භාවනාව හරීම විසිතුරු හරීම වටිනා භාවනාවක්. සතිපට්ඨාන ධර්ම 4ක් තිබෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවට කලින් චිත්තානුපස්සනාව හොඳට වඩන්න, හොඳට දැනගන්න ඒ චිත්තානුපස්සනාව යටතේ හිත විග්‍රහ කරලා තියෙනවා බලන්න. ඒකේ තිබෙනාවේ හැඩතල, ඒකේ තියෙන ස්වરૂපය, ඒකේ තියෙන මෙනෙහි කරන විදිය, ඒක ඇති වුණාන් පස්සේ Tamanට දැනෙන විදිය හොඳට මෙනෙහි කරාන් පස්සේ පුදුම ධර්ම අවබෝධයක්, හිත සංසුන් ගතියක් තියෙනවා. චිත්තානුපස්සනාව ඒ නිසා හරි වටිනවා. ඒක නිසා මේ භාවනාවට උදව් වෙන උපකාර වෙන ධර්ම කාණ්ඩ ටිකක් තමයි මම මේ පින්වතුන්ට මතක් කරේ. සෑම දිනාට මේ චිත්තානුපස්සනාව වඩ아가න ඒ තුලින් ධර්මයන්ගේ ලක්ෂණ හඳුනාගෙන දැනගෙන උතුම් අමා මහ නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා.